නමස්කාරය කියන පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි တတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සන්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාන් සන්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මෙත්තස්ස චිත්තංස සුභාවිතංස කලන්ති නොනානුගමන්ති සෝලසින් චන්දම් පභාතාර ගනාව සම්බේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ડોક્ટર සරත් ගුණතිලක මහත්මයාගේ නිවසේහි සිදු කෙරෙන සද්දවසෙහි දානමය පින්කමට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනාවයි මේ පැවැත්වෙන්නේ. මේක දින 7කට කලින් මිය ගිය තමන්ගේ ආදරණීය මෑණියන් ඒ විජේතුංග මාතාව සිහිපත් කරලා නන්දා විජේතුංග මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කෙරෙන ධර්ම දේශනාමය පින්කම කුසලයයි මේ සිද්ධ කෙරෙන්නේ. හේමන්ති නෝනගෙත් විනීත නෝනගෙත් දයාබර මෑණියන්
ඒ වගේම අනුර රංජිත් කියන ඒ දරුවන් දෙපළගේ ආදරණීය මෑණියනොයි මීට දින 7කට කලින් මිය ගියේ. ඉතින් එතුමිය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකමයි මේ සිදු කරන්නේ. ඉතින් පින්නතුනි අපි ඒ මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් මේ වගේ පින්කමක් කරද්දී අපේ සිතේ කුසල චේතනා අපි ඇති කරගෙන තමයි පුණ්‍යානුමෝදනා කරන්නේ. මියගේ ඥාතිවරු වෙනුවෙන් පින්කම් කළා පින් අනුමෝදන් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මියගිය කෙනාගේ ළඟ තිමිච්ච හොඳ ගතිගුණ යහපත් ගුණාංග හොඳට සිහිපත් කරගන්නේ කියලා. එහෙම සිහිපත් කරගෙන ඒ අය වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. අදාසිමේ අකාසිමේ ඥාතිමිත්තා සකහචමේ පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේකත මනුස්සරං කියලා සඳහන් කරනවා. එමියගේ ඥාතිවරයා හෝ ඥාතිවරිය ජීවත් වෙන කාලයේ Tamanට මේ වගේ උදව් කළා කියන හැඟීම ඒකෙනාගේ ළඟ තිබෙච්ච යහපත් ගුණාංග සිහිපත් කරලා පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. ඥාතිවරුන්ට පොදුවේ පින් අනුමෝදන් කරන්න කියලා තියෙන අතරේදී විශේෂ කාරණයක් බුදුරජාණන් වහන්සේ සිංහලවාද සූත්‍රයේදී දේශනා කළා. දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටුවන්නට උණු යුතුයකම් වශයෙන් අතවාපන පේතානං කාලකතියානං දක්ඛිනං අනුපදස්සාම කියපු විදිහට තමන්ගේ අම්මා තාත්තා මිය ගියට පස්සේ එයා වෙනුවෙන් කලින් කලපින් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට කියලා. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනෙක් අම්මලා තාත්තලා වෙච්ච අය. ඒ නිසා ඔබ දන්නවා තමන් දරුවන් හදද්දී කොච්චර කැපවීමක් ඒ දරුවෝ වෙනුවෙන් කරන්නේ නැද්ද කියලා. අම්මා කෙනෙක් ආදරණීය දරුවෙකුට ලෙඩක් වෙච්ච වෙලාවේදී කොයිතරම් කැපවීමක් කරනවද කියන එක ඔබ දන්නවා. Tamanට තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා හරි ලෙඩේ සුව කරන්න, දරුවගේ ලෙඩේ සුව කරන්න අම්මා තාත්තා කැප වෙනවා. අපි ඇතැම්මට දැකලා තියෙන සමහර අම්මලා දරුවන්ට තමන්ගේ ශරීරයේ කොටස් පරිත්‍යාග කරන වෙලාවල් තියෙනවා. අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙම අම්මගේ ඇස දන් දෙනවා දරුව වෙනුවෙන්. ඇතැම්මට අම්මගේ වකුගඩුව දරුවට දන් දෙනවා. එහෙම කරන අම්මලා තාත්තලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දරුවට බරපතල ලෙඩක් හැදුනොත් ඒ හැදිච්ච වෙලාවේදී මුළු ශේෂතම හරි වේදම් කළා දරුව ජීවත් කරන්න බලනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ ඔක්කොම ධනෙ ටික තමන්ගේ ගේ දොර ආදී ඔක්කොම හරි කැප කරලා ඒ දරුව ජීවත් කරවන්න ඒ අම්මා තාත්තා මහන්සි වෙනවා. ඉතින් එහෙම කැප කරන අම්මා තාත්තා වෙනුවෙන් ඔබ බලන්න ඔබේ යුතුයකම කොයිතරම් දුරට ඔබ කරනවද ඔබ කළාද කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම සලකන අම්මා තාත්තා වෙනුවෙන් ඒ අම්මා තාත්තා දෙන්න තමන්ගේ දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් අඛණ්ඩව ඒ අම්මා තාත්තා දෙන්නගේ කැතකුණු තතගාමින් එයාට සංග්‍රහ කරත් උපස්ථාන කරත් ඒ අම්මා තාත්තා අප වෙනුවෙන් දීපු ඒ කිරිවල ණය අපේ ජීවිතේ ණය කවදාවත් ගෙවලි ඉවර කරන්න බෑ කියලා. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අම්මා තාත්තගේ ණයෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන එක. අන්න ඒක වැදගත්ම කාරණේ. වෙනත් ආගම්වල මේක කියවෙන්නේ නැහැ ඇත්තෙන්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා දෙන්නගේ ශ්‍රද්ධාව දිනු කරනවා නම්, සිල්වත් බව දිනු කරනවා නම්, පරිත්‍යාගශීලීත්වය දිනු කරනවා නම්, එයාගේ ප්‍රඥාව දිනු කරන්න උදව් කරනවා නම් අන්න ඒක තමයි සැබෑ ලෙසම අම්මා තාත්තට කරන්න තියෙන උපකාරය කියලා. වෙනත් විදිහකින් කියනවා නම් ඒ අම්මා තාත්තා ලබාගෙන තිබුණු මේ ජීවිතයට වඩා සුගතිගාමී තැනකට යන්නට ඒ අම්මට තාත්තට ජීවත් වෙන කාලේ උදව් කරන්න ඕන. අන්න ඒක තමයි සැබෑම උපකාරය බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගත්තොත් තමයි අපි ඇත්තටම අපි අපේ අම්මට තාත්තට සලකන විදිහ අපි තේරුම් ගන්නෙ. අපේ මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි ඇත්තෙන්ම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තොත් ඊට වඩා පුළුල් විදියට අපි ලෝකේ දිහා බලනවා. කොහොමද බලන්නේ? අපට ධර්මඥානය තුලින් සම්මාදිටිය ලැබෙනකොට අපට පේනවා මේ ආත්ම භාවය අම්මා තාත්තා විතරක් නෙවෙයි. අපට මේ ජීවිතේට එන්නට සසර බොහෝ ආත්ම භාවවල අම්මලා තාත්තට උදව් කරලා තියෙනවා කියලා. අන්නේ අතීතගත අම්මලා තාත්තලටත් පින් වැඩෙන විදියට Taman ජීවත් වෙනවා. ඔබ බලන්න ඇත්තටම ඔබට මේ ජීවිතේ ලබන්න ඔබ හිතයි ඇතැම්මෙට ඔබට වැඩිපුරම උදව් කරලා තියෙන ඔබේ අම්මා තාත්තා කියලා. ඇත්තට මේකද කාරණේ? ගැඹුරින් ධර්මයේ දැස බැලුවොත් පින්නතුණි
බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකම අපට කරන්නේ අපට ඉහළම තලයට අපේ බුද්ධිය තබන එක. ඒ විතරක් නෙවෙයි. අපි කරන කටයුතු වැඩි පිරිසකට යහපත වෙන වැඩිම ලෙස කෘතඥතාවය ප්‍රකට වෙන විදියට හැසිරෙන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඇත්තටම පින්නතුනි, ඔබ අද සුගතියක් ලබාගෙන තියෙනවා නම්, ඔබ අද මේ වගේ ලස්සන ජීවිතයක් ලබාගෙන තියෙනවා නම්, ඒ ජීවිතේ ලබන්න ඇත්තටම ඔබට කවුද උදව් කළේ? ඔබට හිතේ අම්මා තාත්තා තමයි මේ ජීවිතේ හුඟක් උදව් කළේ කියලා නේද? ඔබ අම්මගේ කුසේ පිරිසිඳගත දවස් ඉඳලා අම්මා හොඳ ආහාර පාන පාවිච්චි කරලා පරිස්සමින් ඉඳලා මේ උදව් කරන නිසායි ඔබට ජීවිතේ ලැබුණේ කියලානේ. බලන්න පින්නතුනි, බැරි වෙලාවත් ඔබ අම්මගේ කුසේ පිළිසිඳ ගන්නකොට ඒ පිළිසිඳ ගත්තේ ඇස් දෙක අන්ධ වෙන්න තියෙන විඥානයක් නම්, උපතින්ම ආබාධිත වෙන්න තියෙන විඥානයක් නම්, උපතින්ම මන්ද බුද්ධික කර්මයකට උරුමකම් කියන විඥානයක් නම් මව කුසේ බැසගත්තේ. ඔබේ අම්මා තාත්තා ඇතැම්මට වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරු වෙන්න තිබුණා. පුළුවන් ද වෙනස්කමක් ඒකේ ඒ අපලය, ඒ අකුසලය නැත්තම් ඒ තියෙන අවාසිය දුරු කරගන්න පුළුවන්ද? කවදාකවත් අම්මා තාත්තටවත් මේ වෙනස කරන්න බෑ. අම්මා තාත්තා ලෝක ප්‍රකට වෛද්‍යවරු උනත්. එහෙනම් පින්නතුනි, ඇත්තටම අපට ඔබ ගත කරන, ඔබ ඇස් දෙකෙන් ලෝකයේ දිහා බලනවා නම්, ඔබ බුද්ධිමත්ව ලෝකේ කටයුතු කරන්න ඔබට හැකියාව තියෙනවා නම්, ඔබ ලස්සනට දෙපයින් ඇවිදිනවා නම්, ඇත්තටම බුදුදහම අනුව ඔබට වැඩිපුරම උදව් කරලා තියෙන්නේ ඔබේ මේ ආත්ම භාවය අම්මා තාත්තටත් වඩා මීට කලින් ආත්ම භාවල අම්මලා තාත්තලා. ඒ අම්මලා තාත්තලා අතීත ආත්ම භාවල ඔබට සිත දියුණු කරන්න උදව් කරලා තියෙනවා. පින්කම් කරන්න උදව් කරලා තියෙනවා. ඇතැම් විට මේ වනිට අම්මලා තාත්තලා සුගතිගාමී තැන් වල ඉන්නත් පුළුවන්. සමහර විට දුගතිගාමී තැන් වල ඉඳලා දුක් විඳිනවත් පුළුවන්. එහෙනම් පින්නතුනි, අපි ධර්මයේ දැනගත්තොත් අපි උදේ හවස කරන පින්කම් අපේ මේ ආත්ම භාවය අම්මලා තාත්තට විතරක් නෙවෙයි, සසර කල්ප ගානක පටන් හිටිය අපේ අම්මලා තාත්තලට පින් වැඩෙන දේවල් අපි දිනපතාම කරනවා. මේ එක කාරණයක් විතරයි පින්නතුනි කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපිට කරන්නේ අපේ ජීවිතයේ ඉහළම තලයට ඔසවා තබන එක. ඒ විතරක් නෙවෙයි, මේ ජීවිත කාලයේ ඊටාම වටිනා විදියට ජීවත් වෙන්නටත්, අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නටත්, ඒ වගේම අපි අසුරු කරන අනිත් අයට අපේ ජීවිතෙන් ලබා දෙන්න පුළුවන් උපරිම වාසිය, උපරිම ප්‍රයෝජනෙ ලබා දෙන්න පුළුවන් විදියටත් උන්වහන්සේ අපට මාර්ගය දේශනා කළා. ධර්ම ශ්‍රවණය කරන පින්නතුනි, අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙනවා. ඇයි වටිනාකම වැඩි වෙන්නේ? එකහතකින් අපි ධර්මානුකූලව ඉන්නකොට පින්නතුනි, අධ්‍යාපනයෙන් Taman ඉගෙන ගන්න දේවල් වලින් ඉදිරියට යන හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. රැකිරක්ෂා වලින් දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආර්ථිකයෙන් දියුණු වෙන්නටත් මේ දැහැමි ජීවිතයේ Tamanට ditta ධම්ම වේදිනී වශයෙන් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ගත කරන ජීවිතය නිසා පින්නතුනි, අපට මේ ජීවිතයේ වශයෙන්ම තවත් විශාල ආනිසංස රාශියක් අපට ලබා ගන්න පුළුවන්. ඊටාම කුඩා අවදියේ පටන් ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, විවාහ වෙන කෙනෙක් නම් හොඳට තමන්ගේ වගේ ගුණධම් තියෙන හොඳ කෙනෙක් තමන්ට මුණ ගැහෙනවා. ඒ විතරක් නෙවෙයි, දරුවෙක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් දරුවා මව කුසේ පිළිසඳ ගත්තට පස්සේ නෙවෙයි වැඩ පටන් ගන්නෙ. දරුවෙක් කුසේ පිළිසඳ ගන්න කලින්ම ඒකට සූදානම් වෙනවා. එතන ඉඳන්ම තමන් සිල්වත්ව ගත කරමින්, පරිත්‍යාගශීලී දේවල් කරමින් ඒ අය කටයුතු කරනවා. දරුවා කුසේ පිළිසඳ ගත්තට පස්සේ මෛත්‍රී භාවනා කරනවා, සිල්වත් වෙනවා. තමන් කොයි වගේ ලක්ෂණ වලින් යුක්ත දරුවෙක්ද මේ ලෝකෙට බිහි වෙන්න කරන්න බලාපොරොත්තු වෙන්නේ, අන්න ඒ ගතිගුණ දරුවා තමන්ගේ කුසේ ඉන්න කාලේ තමන්ගේ හිතින් ලෝකෙට කරනවා. දරුවා කුසේ පිළිසින ඉන්න කාලේ අම්මා මෛත්‍රී භාවනා වඩනවා නම්, පන්සිල් සමාදන් වෙනවා නම්, බෝධි පූජා තියනවා නම්, ඒ අම්මට තාත්තට හොඳ සලකනවා නම් කුසේ ඉන්න දරුවට දැනෙනවා මේක. ඒ විදිහේ චරිත ලක්ෂණ ඇති දරුවෙක් තමයි තමන් මෙලොවට බිහි කරන්නේ. ඒ විතරක් නෙවෙයි, දරුවා ටිකෙන් ටික පෝෂණය කිරීමෙන් ඕනම අවස්ථාවක ඒ දරුවාගේ ජීවිතයේ සාර්ථකත්වයේ ඉලක්ක කරගෙන තමන්ගේ කටයුතු සංවිධානය කරගන්නවා. ඉතින් පින්නතුනි, බොහෝ විට අපි ධර්ම ශ්‍රවණය කරලා
අපි මේ ධහමෙන් ලබා ගන්න පුළුවන් මේ වාසි ටික ලබා ගන්නවද කියන එක අපිට බොහෝ විට පින්නතුනි සැකසිතයි සමාජය දිහා බලන විට. ඇතැම් විට අපි උපතින් බෞද්ධ වුණත් අපි මේ දහම් පණිවිඩයෙන් ප්‍රයෝජන ගන්නවද කියලා පින්නතුනි අපට දෙවරක් හිතන්න වෙනවා. අද ලෝකයේ වර්තමානයේ බොහෝ විට බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නේ උපතින් බෞද්ධයන් නෙවෙයි. උපතින් අබෞද්ධය. ඒ විතරක් නෙවෙයි බුද්ධ ශාසනය දියුණු කරන්න වැඩිපුරම පරිත්‍යාගයන් කරන්නේත් උපතින් බෞද්ධයන් නෙවෙයි උපතින් අබෞද්ධය. ඒකට හොඳට මතක තියාගන්න. ඇයි එහෙම අය කටයුතු කරන්නේ? ඒ අය දන්නව මේකේ ආනිසංශය. ඒ ආනිසංශ මරණයෙන් පස්සේ ජීවිතය ලැබෙන දේ නෙවෙයි. මේ ජීවිත කාලය තුලදී මේක කරනකොට Tamanට ලැබෙන ආනිසංශ ටික Taman දකිනවා. අන්නේ ආනිසංශ දැක දැක ඒ අය මේ ගමන ඉදිරියට යනවා. පින්නතුනි අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ ඊටාම සරල මාතෘකාවක්. සරල මාතෘකාවෙන් පටන් ගන්න. හැබැයි ටිකක් දුර යනවා පිටින් ටිකයි. ඔබ දක්ෂ වෙන්නට ඕන මාත් එක කොච්චර දුර ඔබට යන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි ඉතින් අවදියෙන් ඉන්න ඕනේ. නිදාගත්තොත් නම් බැරි වෙනවා. ඔබේ දක්ෂතාවය බලන්නට හොඳම අවස්ථාව මේක. ඔබ ඇතැම්මේට හුඟක් ඉගෙන කියාගෙන ඇති, උපාධි අරන් ඇති, හුඟක් ඉහළ මට්ටමේ යාළුවෝ ඇති, දරුවෝ හුඟක් ඉහළ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා ඇති. හොඳ ඉහළ රැකියාව ඔබ කළා වෙන්න පුළුවන්. ඒ සියල්ලත්මත් එක්ක ඔබ බලන්න ඔබ බුදුදහම තුළ ඔබ කොච්චර දුරක් ඉදිරියට ගිහිලා තියෙද කියලා. ඊටාම සරල කාරණාවෙන් නම් අපි පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ පින්නතුනි හරියට මහා සාගරය වගේ. සාගරයේ ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. එකපාර ලොකු ගැඹුරු දියකට යන්නේ නැහැ. වෙරළේ පටන් ඕනම කෙනෙකුට යම්කිසි දුරක් මේ සාගරය තුළ ඉදිරියට යන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ඒ වගේ දෙයක්. ඊටාම සරල මට්ටමේ ඉඳන් අපට යම් යම් කරුණු ජීවිතයට එදින්දා පුහුණු කරන්න පුළුවන්. තියෙන ප්‍රයෝජනේ තමයි වෙනතුනේ ඒව පුරුදු කරන ප්‍රමාණයට අපට මේ ජීවිත කාලේ මානසිකව දැක ගන්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා තැනැත්තෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේට දෝෂාරෝපණයක් කළා. මොකද දෝෂාරෝපණය? බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙනවා ඉගෙන ගන්න අය ඉන්නවා, ගොවිතැන් කරන අය ඉන්නවා, නොයෙක් රැකියාවල් කරන අය ඉන්නවා. ඒ කරන අයට මේ ජීවිත කාලේ ඉක්මනින්ම ප්‍රයෝජන ලබන්න පුළුවන්. ප්‍රතිඵල පේනවා. නමුත් ඔබ වහන්සේ මේ ධමයක් දේශනා කරනවා ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ හුඟක් කල් ගිහිල්ලා කියලා. බුදුහාමුදුරුවෝ මොකද දේශනා කළේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දහම රැකීම තමයි ඉක්මනට ප්‍රතිඵල ලැබෙන දේ කියලා. ඔබට දැන් කිව්වට ඒක පිළිගන්නටත් පුළුවන් නේද දන්නේ. බලන්න ඔබ එක උපාධි සාතිකයක් ලබා ගන්න ඔබේ පළවෙනි උපාධිය ගන්න ඔබ කොච්චර කාලයක් කැප කළාද? අවුරුදු වැටෙමිට 15ක් 18ක් 20ක් ඔබ ජීවිතේ කැප කළා. ඒ එක උපාධි සාතිකෙන් මම උපාධිධාරියෙක් කියන කීර්තිය ලබා ගන්න ඒ අධ්‍යාපන සුදුසුකම වෘත්තීය සුදුසුකම ලබා ගන්න විතරක් ඔබ අවුරුදු 15ක් 20ක් විතර කාලය කැප කළා. මේක සරල දෙයක් විතරයි. ඔබ අඩු ගානේ කුඹුරක් කෙටුවත් ඒකේ ප්‍රයෝජන ගන්න මාස 3ක් 4ක් යනවා ගොයන් ටික කුඹුරට දාලා අස්වැන්න නෙලා ගන්නකම්. නමුත් ධර්මයේ කියන්නේ පින්නතුනේ ඊටත් වඩා ඉක්මනින් මේක සම්දිට්ඨිකයි අකාලිකයි කියලා කියන්නේ. ඔබ පංචශීල රකින්නවා නම්, මෛත්‍රී භාවනා වඩනවා නම්, ඔබ නිරන්තරයෙන්ම යහපත් චරිතයෙන් යුක්ත වෙනවා නම් ඒ කරන දේවල් වල විපාක දිනෙන් දිනපතාම ඔබට දැක ගන්න පුළුවන්. ඒක සරල උදාහරණයක් කියන්නම්. අපි එදිනෙදා රකින්න පංචශීලය. පංචශීලයෙන් පහක් නෙවෙයි පින්නතුනි. අඩුම ගානේ සීලපද දෙකක් ආරක්ෂා කරන්න ඔබ. ඔබ කිසිසේත්ම බොරු කියන්නේ නැති කෙනෙක් කියලා. ඒ වගේම ඔබ ජීවිතේ කවදාකවත් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැති කෙනෙක් කියන එක ඔබට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් ඔබ අවංක වේ දෙක රකින්නවා නම් බොරු කියන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියන මේ කාරණා දෙකවත් අඩුම ගානේ ඔබට දිවිහිමිය රකින්න පුළුවන් නම් ඒ වගේම ඔබ ඇසුරු කරන අනිත් අයත් ඔබ මේක රකින්නවා කියලා දන්නවා නම් අවංකව ඔබ ගැන සමාජයේ කොයිතරම් ගෞරවයක් හේවිද? ඔබ බොරු කියන්නේ ඔබ වැරදි කාම සේවනය දෙන්නේ නැහැ කියලා. ඔබේ ගෙදර ඕන වෙලාවක ඒ කෙනාගේ යතුරු ටික සල්ලි ටික තියලා යන සූදානම්.
ඒ තැනැත්තාගේ දරුවෝ ටික නෝන මහත්තයා දුවලා මහත්තයා ඕන වෙලාවක ඒ ගෙදර නවත්තලා යන්න පුළුවන් බයක් නැහැ. පින්නතුනි මේ සිල්පද දෙකක් ගැන විතරයි අපි කිව්වේ. මේ සිල්පද දෙක හරියට රකින්නවා නම් ඒ කියන්නේ තමන් මොන වරද කරත් තමන් බොරු කියන්නේ නැති බව දන්නවා නම් අනිත් අය. ඒ කියන්නේ සොරකමක් කරත් තමන් කියන තමන් ඇති මේක උනා කියලා. ඒක සංගවන්නේ නැහැ. බොරු නොකියන කෙනාට පින්නතුනි යාගේ ළඟ ලොකු ගුණයක් තියෙනවා. බලන්න මේ ಗುಣධම් දෙකක් රැක්කහම මෙහෙම ගුණයක් නම් විශ්වාසයක් සමාජයේ ඔබ කෙරේ ඇති වෙනවා නම් පංචශීලයේම රැක්කොත් ඔබට කොයිතරම් අනිසංසයක් දැක ගන්න පුළුවන්ද? මේ ඊටාම සරල කාරණයක් විතරයි කිව්වේ. පින්නතුනි බුදුදහමේන සියලුම ගුණධම් වල පින්කම් වල පදනම තමයි දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. අපි බොහෝ විට අහලා තියෙන මේක නේද? ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා three meritorious deeds කියලා අපි නිතරම අහලා තියෙනවනේ. දාන, සීල, භාවනා කියන. අපි හිතන්නේ මේක හුඟා සරල දෙයක්, මේක සහැල්ලු දෙයක් කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් වෙනතුනි සම්පූර්ණ සමාජ ජීවිතයත්, ආගමික ජීවිතයත්, ආධ්‍යාත්මික ජීවිතයත් සසරින් නික්මීමත් සියල්ලක්ම පවතින්නේ මේ තුන මත. මේක ඊටාම සරල දෙයක් ඉඳන් ඊටාම ගැඹුරුම දේ කරා යන්නට පුළුවන්. මොකක්ද ඊටාම සරලම දේ? ඊටාම සරලම දේ තමයි පින්නතුනි දානි අපි කොහොමද කරන්නේ? කොහොමද දන් දෙන්නේ? දන් දෙන්න කිව්ව ගමන් අපට මතක් වෙන්නේ ලොකු පෙට්ටියක් ඔළුවේ තියාගෙන පන්සලට දාන ගෙනියන එක තමයි සාමාන්‍යයෙන් අපට මතක් වෙන්නේ නේ. ශ්‍රී ලංකාවේදී දානි දීපු විදියට ලොකු අර බටකොළ පෙට්ටියක දානයක් ඔළුවේ තියාගෙන යන එක තමයි අපට බොහෝට මතක් වෙන්නේ නේ. ඒකත් දානිය තමයි. නමුත් වෙනතුනේ ඒකේ ආරම්භක පියවර තමයි අපේ කෑම කාලා ඒ කෑම කන භාජනය පිඟාන අපි හොදනකොට ඒකේ වතුර ටික අපි හොදන භාජනයට දානකොට අපට හිතන්න පුළුවන් නම් මේ ඉඳුල් භාජනයේ තියෙන මේ ඉඳුල් ටික ගිහිල්ලා කොහේ හරි සතෙක් අනුභව කරලා කුසගින්න නිවා ගනීවා කියන ප්‍රාර්ථනාවෙන් ඒක දානවා නම් ඒකත් දානමය පින්කම. ඒක අපි කාටවත් කරන්න බෑ වියදම් යනවා කියලා කියන්න බෑ අපට නේද? මේක තමයි ඊටාම සරලව මට්ටම. මෙතනින් පටන් ගන්න දේ පිනොතින අපි ටිකෙන් ටික ගැඹුරට යනවා. ඊට පස්සේ අපේ ගෙදර සතාසි උපාව ඉන්නවා නම් ඇති කරන සුරතල් සතුන් මාළු ටැංකියක් තියෙනවා නම් නැත්තම් බල්ලෙක් බලලෙක් ඉන්නවා නම් ඒ සතන්ට අපි වෙලාවට කැම ටික දෙනවා. තව ටිකක් දුර ගිහිලා අපේ ගෙදර අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තට අපි අත් දෙකෙන්ම දාණය දෙනවා කැම ටික සූදානම් කරලා දෙනවා. ඒ වගේම මියගේ ඥාතුරු ඉන්නවා නම් යාට අපි කලින් කල පින් අනුමෝදන් කරනවා. දැන් ඔන්න ටිකෙන් ටික අපි ඉදිරියට යනවා. මෙහෙම යනකොට සිල්වත් භවෙත් අපි කිව්ව විදිහට අඩුම ගානේ සිල්පද දෙකක් අපි ආරක්ෂා කරනවා. ඒ දෙකත් බැරි නම් අඩු ගානේ බොරු කියන්නේ නැහැ කියන එකම සිල්පදේ ආරක්ෂා කරනවා. අනිත් සිල්පද වලටත් වඩා අපි නොතිනි ප්‍රබලම කාරණයක් තමයි මේ බොරු කීම කියන එක. බෝසත්වරු බෝධිසත්ව කාලේ දිවිහිමියෙන් ආරක්ෂා කරන සිල්පදය තමයි බොරු කීමේ වැළකීම කියන එක. ඒක අනිත් ඒවාටත් වඩා ප්‍රබල එකක් ඒක. අන්න එතනින් තමයි අපි ආරම්භ කරන්නට ඕනේ. එක සිල්පදයේ මුලින් ආරක්ෂා කරන්න. ටිකෙන් ටික තමයි වැඩි කරගන්න. වැඩි කරන පමණට ඒ ආනිසංස තමන්ට මේ ජීවිත කාලයේම සියලු මාංශ වලට යනවා. ඊළඟට භාවනාව. භාවනාවක් වශයෙන් පින්නතින අඩුම ගානේ දවසට විනාඩි 2ක්වත් එක ඉරියව්වක වාඩි වෙලා තමන් හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියන හැඟීමත් හුස්ම පිට කරනකොට පිට කරනවා කියන හැඟීමත් ඇතුව එක සුළු මොහොතක් කාලය ගත කරන්න. අතීතයේ දේවල් කල්පනා නොකර අනාගතයේ සිදුවෙන දේවල් කල්පනා නොකර මේ වර්තමාන මොහොතේ පොඩ්ඩක් හිත තියාගෙන ඉන්න. විනාඩි 2ක් ඉන්න. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා ඉන්න. දැන් මේ ටික පුළුවන් නේ අපට නේද? හැම දිනකටම කරන්නේ. ඔව් කෑම කනකොට කෑම කාලය ඉවරලේ වාජනේ සෝදනකොට ඒ දේ කරන්නට බොරු කීමෙන් වැළකීලින්නට දවසට විනාඩි 2ක් මේ වගේ තමන්ගේ හිත එකඟ කරලා වර්තමාන අරමුණේ වර්තමානයේ තුල ඉන්න. දැන් ඔන්න තවත් ටිකක් තමන් බණ දහම් අහනකොට, කල්යාණ මිත්‍රව හමු වෙනකොට තවත් ටික ටික තමන් ඉදිරියට යනවා මේ ගමනේ. දානේ මෙතනින් නවතින්නේ නැහොට ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබෙනකොට ඔහුට මොකද්ද වෙන්නේ? ඔහු දන්නවා දානිය අනිත්‍යයට දන් දෙනකොට තවත් මේ ඥානසංශ වැඩි කියලා.
විශේෂයෙන් සමාජගත ජීවිතයේදී ධර්මයේ සඳහන් වෙනවා කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් වරක් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. How to win your friends කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. බුදුහාඳුර මහත්තයා බිම අමාරු නම් පොටුවේ ඉන්න කමන්නේ. පාසු තැනක ඉන්නේ රිලැක්ස් එකේ ඉන්න. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ? මිතුරන්ගේ හිත දිනාගන්නේ කොහොමද කියලා. බුදුහාඳුර මොකක්ද දේශනා කළේ? දදං මිත්තානි ගන්තති කියලා. දන් දෙන තැනැත්තයි මිතුරන් ජයග්‍රහණය කරන්න කියලා. අපි සමාජගත ජීවිතේ ඉන්නකොට යහළු මිත්‍රාදීන් එක්ක ඥාතීන් එක්ක අපේ ගැන අනිත් අය හොඳ සැලකිල්ලෙන් ඉන්නේ. මොකද සැලකිල්ල? කොච්චර මෙයා ලෝභ කෙනෙක්ද කියලා. කොච්චර මෙයා දන් දෙන කෙනෙක්ද කියලා හොඳට සැලකිල්ලෙන් ඉන්නේ කියන්නේ නැහැ. අපි කරන කියන දේවල් වලින් හොඳට බලනවා. මේක ජය ගන්න කෙච්චර ලේසි නෑ. කාලයක් යනවා මේක. හැබැයි මේ දන් දීමේදී පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕන කල්යාණ මිත්‍රත්වයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට අපි දන් දෙන්නේ මොකද්ද කියලා. කෙනෙකුගේ ජීවිතේට හානි කර දේවල් දන් දෙනවා නම් ඒක ගැලපෙන්නේ නෑ. දැන් සමහර අය මිතුරන් දිනා ගන්න කියලා ශරීරයට හිත කර දේවලුත් දන් දෙන වෙලාවල් තියෙනව නේද? අපි ඒව කරන්නේ ඒව දීලා මිතුරන් ජයග්‍රහණය කරට වැඩක් නෑ. ඒක බුදුදහම යගේ කරන්නේ. අපි ඒ දෙන දෙයින් පින්නතුනි අනිත් අයගේ ශරීර සෞඛ්‍යයට හානියක් නොවන, සසර ගමනට හානියක් නොවන, බුද්ධියට හානියක් නොවන දෙයක් වන අපි අනිත් කෙනාට දෙන්න. මෙන්න මේ විදිහට ටිකින් ටික අනිත් අයට තමන්ට තියෙන දෙයින් පරිත්‍යාග කරනවා. මුලින් පිට කෙනෙකුට අමාරු නම් තමන්ගේ ඥාතියින්ට දෙයක් දෙනවා. තමන්ගේ දුප්පත් ඥාතියින් ඉන්නවා නම් දරුවන්ට සලකනවා ටිකක්. එහෙම ගිහිල්ලා පිටස්තර දරුවන්ට ටිකක් සලකනවා. මෙහෙම සලකන්න පින්නතුනි මේ ආනිසංසය තමන්ගේ දරුවන්ටත් ලැබෙනවා. ඔබේ දරුවාගේ වයසේම දරුවෙකුට තවත් වෙන දරුවෙකුට සලකන්න පුළුවන් නම් ඒක ඇතැම් විට වෙනත් පින්කමක් කළාට වඩා ඒක ඉක්මනට ආනිසංස ලැබෙන දෙයක් බවට පත් වෙනවා. ඊළඟට සිල්වත් බවත් කියන එක පින්නතුනි ඊළඟට මේ තැනැත්තා අර එක සිල්පදයෙන් පටන් ගන්න කෙනා එතනින් නවතින්නේ නැහැ. ටික ටික වැඩි කළා පංචශීලය හොඳට ස්ථාවර කරගන්නවා. යා හැකිතාක් දුරට පංචශීලය රකින්න බලනවා. මෙන්න මේ පංචශීලය ආරක්ෂා කිරීමත් සමගම මෙයාට ලොකු ආනිසංසයක් ජීවිතේ පේනවා. ඒත් එක්කම මේ තැනැත්තා භාවනාවෙනුත් තවත් ටිකක් දුරට ඉදිරියට යනවා. කොහොමද යන්නේ? එයා ටිකෙන් ටික මෛත්‍රී භාවනා කරනවා. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, මා මෙන්ම මේ සියලු දෙනාද සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන්න පිණුතුනි මෙයාගේ කුසලයේ තවත් වර්ධනය වෙනවා. දැන් අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේහි මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රයයි අද අපි සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ධර්මයේ සඳහන් වෙනවා. දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියලා. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතරේ පින්නතුනි බුදුහාඳුරු දේශනා කරනවා මෛත්‍රී චේතෝ විමුක්තිය. මෛත්‍රී වැඩිම අනිත් සියලුම පින්කම් වලට වඩා අනිසංසදායී කියලා. කෙනෙක් නිතරම මෛත්‍රිය වඩනවා නම් අඩුම ගානේ දවසට 5ක් හරි විනාඩි 5ක් හරි අඛණ්ඩව සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අනිත් සාමාන්‍ය ලෞකික කුසල් වලට වඩා මේක ඊටාම ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා. බුදුහාමුදුරේ දේශනා කරනවා අනිත් සියලුම පින්කම් එක ගොඩක තිබ්බත් මේ මෛත්‍රිය වැඩිමෙහි 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. එකෙන් අනිත් පින්කම් කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. දැන් සමහර අය එහෙනම් අපි අනිත් ඒවා කරන්න ඕනේ නැහැ කියලා ටිකක් ලෝභය අපි මෛත්‍රී භාවනා කරනවා කියලා එහෙම කරන්න නැති ඉන්නවා. කොහොම හරි ටින්කල යන්න බලන්න කොතනින් හරි ලෝභකමට සාධාරණයක් ඉෂ්ට කරගන්නවා. ධර්මයේ තියෙන කැලලක් අල්ලන් බොහෝ අය පින්නතුනේ ධර්මයේ උපයෝගී කරගන්නේ තමන්ගේ පුද්ගලික දෘෂ්ටිය ඉස්මතු කරගන්න. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? හරියට සර්පයාගේ වැරදි පැත්තෙන් අල්ලගත්තා වගේ වෙනවා. මොකද මේ ආධ්‍යාත්මික ගමන පින්නතුනේ එහෙම නිකන් යන්න පුළුවන් ගමනක් නෙවෙයි. මේක කරණීයමෙත සූත්‍රයේ තියෙන
සක්කෝ උජෝච සූජෝච කියන මෙන්න මේ ඍජු ප්‍රතිපදාවත් එක්ක ඉදිරියට යන්න ඕන එක. එහෙම නැතුව ගියොත් Taman ධර්මයේ නාමයෙන් හිටියට Taman වෙන පැත්තකට යන්නේ. Tamanට ධර්මයේ නියමානිසංස ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපි ඊටාම බුද්ධිමත් වෙන්නට ඕන. අඛණ්ඩව කල්යාණ මිත්‍ර ආශ්‍රය අපි ලබන්න ඕන මෙන්න මේකටයි. දැන් මෙහෙම ඉන්නකොට මේ තැනැත්තා ටිකෙන් ටික තවත් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් දැන් මෙයා පරිත්‍යාගශීලී වෙනකොට සිල්වත් වෙනකොට මෛත්‍රී සාගත වෙනකොට මෙයාට මොකද්ද වෙන්නේ? මෙයාට මේ ජීවිත කාලයේම හොඳ ආනිසංසයක් ලැබෙනවා. මොකක්ද ආනිසංසය? ඒ ආනිසංසය තමයි ධර්මයේ දන්න හොඳ කල්යාණ මිත්‍රයන් තමයි මුණ ගැහෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ මෙන්න මේ ගතිගුණත් එක්ක. සිල්වත් බව, පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රී සාගත බව කියන මෙන්න මේ ගතිගුණ එන්න තමන්ගේ තුළ දිනු වෙනකොට තමන්ට ඒ වගේම ගතිගුණ තියෙන අය හම්බ වෙනවා. ඇතැම් විට තමන්ට පේන අය විතරක් නෙවෙයි. දැන් තියෙන නවීන තාක්ෂණයත් එක්ක ඊටාම දුර බැහැර ඉන්න අය තමන්ට මුණ ගැහෙනවා. ඉස්සර නම් අපි කිව්වාර ලියුම් ලියලා මිතුරන් ඇති කරගන්නවා කියලා ඒ වගේනේ. දැන් ඉතින් ඊට වඩා ඉක්මනට තාක්ෂණය තියෙනවා. තමන්ට දුර ඉන්න හොඳ මිතුරන් ඇසුරු කරන් ලැබෙනවා. ඒ මිතුරන් ඔස්සේ හොඳ ධර්ම දේශන අහන්න ලැබෙනවා තමන්ට. එතකොට යම් කිසි කෙනෙකුට ජීවිතයේ තියෙන වටිනාම දේ මොකද්ද? කෙනෙකුට ජීවිතේ ලැබෙන වටිනාම දේ මොකද්ද? නිරෝගීකමත් හොඳ දෙයක්. ඊටත් වඩා වටිනා දෙයක් තවත් ලැබෙනවා ජීවිතේ. ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. හොඳ ධර්ම කරුණු හොඳ ගුණධම් කියා දෙන්න හොඳ මිතුරන්. ඒ වගේම කෙනෙකුට ජීවිතේ ලැබෙන ලොකුම අභාග්‍ය මොකද්ද? නොලැබීම මොකද්ද? එවැනි කල්යාණ මිත්‍රයන් Tamanට නොමැති වීම. ඒ නිසා මෙතෙන්ට ළඟා වෙන්න නම් මෙන්න මේ තුනෙන් Taman උපරිම වශයෙන් ඉදිරියට යන්නට ඕන. පරිත්‍යාගශීලී වෙන්න ඕන, සිල්වත් වෙන්නට ඕන, පංචශීල රකින්නට ඕන, නිතර මෛත්‍රිය සාගත වෙන්න ඕන. වෙන්න පින්නතුනි Taman මෛත්‍රිය දිනු වෙනකොට Taman කරන දෙයින් වැඩිම පිළිසකට යහපත වෙන දෙයක් Taman දිනපතාම කරනවා. රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියා ආයතනයේදී ඒ කරන දවසේදී වැඩිපුරම පිළිසකට යහපත වෙන දෙයක් Taman කරනවා. සමහර වෛද්‍යවරු අපි දන්නවා ඇතැම්මට උදේට බුදුන් ඇඳලා ගිහිල්ලා ඇතැම්මට පිළිත් කියමින් ඇතැම්මට මෛත්‍රී භාවනාව සිතින් වඩමින් ලෙඩොන්ට ප්‍රතිකාර කරන අය ඉන්නවා. සමහර වෛද්‍යවරු ඇතැම්මට පිළිත් කියමින් සර්ජරි කරපු අවස්ථා ගැන අපි අතීතයේ අහලා තියෙනවා. සමහර අවුරුදු 85 90 වෙනකන් සර්ජරි කරපු අය ගැනත් විශේෂ අවස්ථාවල අහලා තියෙනවා. ලංකාවේ හිටිය ડોක්ටර් ඇන්තනි වගේ අය. පින්නතුනි මෙන්න මේ ලක්ෂණය Tamanගේ හැම දෙයකටම විහිදිලා යනවා. කුමන රැකියාව Taman කළත් ඒ කරන හැම රැකියාවකදීම Tamanගේ සේවයෙන් උපරිම යහපතක් ලෝකෙ වෙනුවෙන් කරනවා. ඇයි එහෙම කරන්න හේතුව? එයා දැන් ධර්මඥානය තුලින් දන්නවා එයාගේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා භාර්යාව දරුවන් විතරක් නෙවෙයි මේ ලෝකෙම ඉන්නේ Tamanගේ අතීත ආත්ම භාවවල අම්මල තාත්තල කියන කියා දන්නවා. ඒත් එක ටිකෙන් ටික යා ලෝකයේ අනිත්‍යය ගැන සානුකම්පිතව බලන්න හුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් ධර්මය අහනකොට මෙයාගේ ළඟ තියෙන සක්කාය දිට්ඨිය ටිකෙන් ටික දිය වෙලා යනවා. මහා ලොකු පෞරුෂයක් ගොඩනගාගෙන මේ මට මගේ ආත්මය කියලා මේ ඉන දැඩි ගතියත් ටිකෙන් ටික ඔහුගෙන් දිය වෙලා යනවා. හරියට වතුරට දැම්ම ලුණු කැටයක් වගේ. ඒක වෙන්නේ කොහොමද? ඒ වෙන්නේ කල්යාණ මිත්‍රයන් එන්නම Tamanට සමීප වෙනවා. එක පැත්තකින් Taman මේ දාන සීල භාවනා කියන පින්කම් කරනවා. ඒ පින්කම ලානිසංශ මේ ජීවිත කාලයම ලැබෙනවා. ලැබෙනකොට ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ අධ්‍යාපනය සාර්ථක වෙනවා. දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. දරුවෝ නිරෝගී වෙනවා. දරුවන්ගේ තියෙන අකීකරුකම් නැති වෙනවා. ලොකු අපල තියෙනවා නම් මාරක බාධක රෝග ඇති වෙන්න ඒව හුඟක් වැළකීලා යනවා මේ පින්කම් කරනකොට. ඒත් එක්කම අර සාමාන්‍ය දාණයෙන් පටන් ගත්ත කෙනා අර කුඩා සතෙකුට බත් ඇටයක් දාලා පටන් ගත්ත කෙනා ටිකෙන් ටික අම්මට තාත්තට සලකලා අසල්වැසියන්ට උදව් කරලා එතනින් නවතින්නේ නැහැ. එයා ආමිෂ දාණයෙන් නැවතෙන්නේ නැහැ. එයා ඊට පස්සේ අබේ දානයක් දෙනවා. ජීවිතයට කැපවෙලා ඉන්න මරණයට කැපවෙලා ඉන්න සත්තු Taman බේර ගන්න පුළුවන් සත්තු බේරනවා. එතනිනුත් නවතින්නේ නැහැ මේ තැනත්තා. තවත් ටිකක් ඉදිරියට යනවා. කොහටද යන්නේ?
සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට දානයන් අතරින් ඉහළම දානය වන ධර්ම දානයත් මෙයා දෙනවා. කොහොමද ධර්ම දානය දෙන්නේ? හොඳ ධර්ම කරුණු ධර්ම දේශනා පොත්පත් අනිත් අයට අහන්න කියවන්න සලස්වනවා. බලන්න දැන් ටිකෙන් ටික මේ තැනත්තා දානෙන් ඉදිරියට යන්නේදී. ඒ විතරක් නෙමෙයි මේ ධර්මාඥානයත් එක්ක අර මුලින් එක සිල්පදයකින් රැක්ක කෙනා පංචශීලය රකින්නවා. ඊට පස්සේ පොහේට අටසිල් සමාදන් වෙනවා. පොහේට පන්සලට යන්න බැරි වුණත් නිවස ඉඳගෙනම හරි මේ සිල්පද ටික තමන් ආරක්ෂා කරනවා. ඇයි ඒකට හේතුව? අපි සිල්පද ආරක්ෂා කරනකොට අපි හිතන්නේ අපි සිල්පද රකින්නයි කියලානේ. ඇත්තටම මොකද්ද වෙන්නේ? ඒ සීලය විසින් අපිව ආරක්ෂා කරනවා. ඒ වැරදි දේවල් වලින් අපි වැළකෙනකොට ඒ වැළකීම නිසා අපට ලොකු රැකවරණයක් ලැබෙනවා. අපිට ලොකු ආරක්ෂාවක් ඒක. අන්නේ ආරක්ෂාව උදෙසා හැකිතාක් දුරට මේ සිල්පද වලින් Tamanට ලොකු ගාඩ් එකක් දාගන්නවා. බාධා ඇති වෙන්න දෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ අප කෙරෙහි ඊටාම කරුණාවෙන් මේක දේශනා කරපු විදිය අපට තේරුම් යනවා. තේරුම් යන්න Taman තව දුරටත් ඉදිරියට යනවා. ඒ විතරක් නෙමෙයි ධර්මඥානෙ ලැබනකොට සීලෙනොත් තවත් ඉදිරියට යනවා. අපි ඒක දෙවෙනි පියවරේදී සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න මේ කෙනා සාමාන්‍ය මෛත්‍රී භාවනාව පටන් අරන් විනාඩි 2කින් පටන් ගන්න මේ කෙනා එතනින් නවතින්නේ නැහැ. විනාඩි 5, 10, 20, පැය භාගේ, විනාඩි 40 පැය මෙන්න මේ වගේ කාලයේ ටිකෙන් ටික මෛත්‍රී භාවනාව සඳහා කරන කාලය වැඩි කරනවා. මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි බුදුගුණ භාවනාව, මරණාසුද්ධි භාවනාව, අසුභ භාවනාව, තව භාවනා ක්‍රම කරා මෙයා ටිකෙන් ටික යනවා. මෙන්න මෙහෙම යනකොට මේ තැනැත්තාට එක්තරා සුරක්ෂිත භාවයක් ලැබෙනවා. මොකද්ද මේ සුරක්ෂිත භාවය? මේ මෛත්‍රී චින්තා වැඩිමත් එක්ක සිල්වත් වෙන කෙනාට ලොකු සුරක්ෂිත භාවයක් ලැබෙනවා. ඒ තමයි එක පැත්තකින් එයා බය සහ වෛරය දුරු කරපු කෙනෙක් වෙනවා. එයාට බයක් නැහැ, අනිත් කෙනා ගැන වෛරයක් නැහැ. මොකක්ද බය? සාමාන්‍ය අනිත් කෙනෙක් ගහයි බණේ කියන දේද? ඒ බය නෙමෙයි පින්නතුනි. ඊට වඩා ලොකු බයක් අපිට තියෙනවා. මොකක්ද බය? ඔය බය තමයි දුක්ගති බය. මරණයෙන් පස්සේ මිනිස් ලොවට පහළ තැනක ඉපදෙන තියෙන අවස්ථාව මෙන්න මේක මෙයා වළක්වා ගත්තා. සතර අපායට මෙයා කවදාවත් වැටෙන්නේ නැහැ කියන විශ්වාසයක් මෙයා තුළ ඇති වෙනවා. පංචශීල රැකීමත් එක්ක මෛත්‍රී වැඩිමත් එක්ක මෙන්න මේක තමයි කෙනෙකුට මේ ජීවිත කාලේ අර ජීවිත රක්ෂණයට වඩා ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා මේක වටිනවා. ග්‍රීන් කාඩ් එකට වඩා US සිටිසන් එකට වඩා මෙන්න මේ ගැරන්ටිය තමන්ට වටිනවා. තමන්ට දැනට තියෙන සහතික වලින් ඔබට අපාය යෑම වළක්වන්න බෑ. ඔබට අපාය යෑම වළක්වන්න එකම සහතිකය තමයි බුදුදහමෙන් දෙන මෙන්න මේ ගැරන්ටිය හෝ වරන්ටිය. පින්නතුනි මෙන්න මේකත් එක්ක තමන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඇයි තමන් කුමන සංකීර්ණ අවස්ථාවක මිය ගියත් බොහෝ විට අපි හිතන්නේ කෑම බීම කාලා හොඳට හාන්සි වෙලිනකොට අවුරුදු 80 දී හරි 90 දී හරි මේ ඇයි කියලානේ. එහෙම තමයි අපට හිතෙන්නේ නේ. අවුරුදු 80ක් 90ක් ගිහිල්ලා හොඳට කෑම බීම කාලා හාන්සි වෙලා නාල පිරිසිදුවට ඉන්න වෙලාවේ හොඳට හුස්ම ටික යයි කියලානේ. ඕ එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. එහෙම වෙනවා නම් හොඳයි. නමුත් පින්නතුනි බොහෝ විට එහෙම වෙන්නේ අපට. ඊටාම සංකීර්ණ නැතැම්මිට ලෙඩ දුක් වලටපත් වෙලා ඇතැම්මිට ඇක්සිඩන්ට් එකකින් ඇතැම්මිට එකතෙන් වෙලා කාලයක් ඉඳලා තමන්ගේම අපිරිසිදු දේවල් ශරීරයෙන් වැగిරිලා තමන්ටම තමන් එපා වෙලා තමයි බොහෝට මියන්නේ. ඇතැම්මිට වෙන සතුරෙකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයටපත් වෙන්නත් පුළුවන්. අන්න එවැනි තත්වයකින් මිය ගියත් පින්නතුනේ මේ තැනැත්තාට ලොකු රැකවරණයක් තියෙනවා. මං කවදාවත් දුගතිය වැටෙන්නේ නැහැ කියන කාරණය. එතකොට මෙන්න මෙතෙක් අපි කතා කරේ පින්නතුනේ බුදුදහමෙන් මෙන්න මේ ලෞකික සම්මාදිටිය හදාන කාරණා ටික අපි මේ සාකච්ඡා කළේ. මේ தත්ත්වයේ තුලදී අපේ ලක්ෂණය තමයි අපි ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට මේ අත්දැකීම ලැබෙනකොට අපට හිතෙන්නේ
මේ ඇහැට දකින්න රූපයේ කලිනුත් තිබ්බා. Taman ඒ රූපය දැක්කට පස්සෙත් එතරම් ඉතුරු වෙනවායි කියලා. මේක තමයි මේ දැනට මෙතෙක් කතා කර දේවල් වල ලක්ෂණය. මේක වැරදිම නෑ. නමුත් මේක නිවැරදිමත් නෑ. ලෞකික සම්මාදිටිය තුළ මේක හරියි. මේ දෘෂ්ටි ඉන්නකම් අපට සුගතිගාමී වෙන්නත් පුළුවන් ගැටලුවක් නෑ. අපේ සසර මෙතෙක් දුර ආවෙත් එහෙමමයි. අපි යමක් හිතනකොට කලින් දැකපු දෙයක් ඒ දේ හිතනකොටම අපට හිතෙන්නේ බාහිර දෙයක් තියෙයි කියලා. දැන් ගෙදර සිහි කරනකොටම ගෙදර තියෙනවා. දරුවා සිහි කරනකොටම දරුවා දැන් කෑම කාලා ඇති කියලා හිතෙනවා. වාහනේ ගැන මතක් වෙනකොට මම වාහනේ දැන් අතන පාක් කළා වාහනේ ඇති කියලා හිතෙනවා. මිය ගිහිපාම මතක් වෙනකොටම අම්මා ජීවත් වෙලින කාලේ කරපු ටික මතක් වෙනවා. අම්මා දැන් ඉන්න තාත් නෙමෙයි මතක් වෙන්නේ. අම්මා ජීවත් වෙලින කාලේ කරපු ටික මතක් වෙන්නේ. ඒතර මෙතන ලක්ෂණය තමයි නිතරම අපි මේ අතීත අත්දැකීමක ඉන්නේ. අපිට හිතෙන්නේ නැහැ ඇත්තෙම අපි මේ අතීත අත්දැකීමක ඉන්නේ කියලා. එක සරල උදාහරණයක් කියන්නම් මේ පිනතුන්ට. දැන් ඔබ ගෙදර නිතර පාවිච්චි කරන සීතකරණය බලන්න. ඔබ සීතකරණය මතක් කරගන්න දැන් බලන්න. දැන් මේ ගෙදර අයට හොඳම උදාහරණය දැන් මතක් කරගන්න සීතකරණය ගෙදර තියෙන එක. මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්ද ලයිට් ඕෆ් කරු ෆ්‍රිජ් එකක්ද? දැන් මතක් කරනකොට මතක් වෙන්නේ ඔබට ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්නේ. ලයිට් පත් වෙන එක තට්ටුවල ඔබ දාපු දේවල් ඒ විදිහටම තැම්පත් කරපු විදිහට තමයි මතක් වෙන්නේ. ඇත්තටම ඔබ එහෙම මතක් කරනකොට මේ වෙලාවේ ලයිට් පත් වෙමින් දෙයක තියෙන්නේ. ලයිට් පත් වෙමින් නෙවෙයි තියෙන්නේ. එහෙනම් කොහමද තියෙන්නේ? ලයිට් ඕෆ් වෙලා තියෙන්නේ. ඔබ දැන් ගෙදරින් ආවනේ මේ පිට ගෙවල් වලින් ආපුවයි මෙහාට ආවා. දැන් ඔබ ගෙදර මතක් කරනකොට ඔබට කොහොමද මතක් වෙන්නේ? ඔබට මතක් වෙන්නේ හොඳට එළිය තියෙන එළිය පහළිය තියෙන වෙලාව ගියත් තමයි මතක් වෙන්නේ නේ. නමුත් දැන් ගේ වටේ ටිකෙන් ටික කරවල ඇවිල්ලානේ. ගෙදර ලයිට් දාලා තියෙන කට්ටියනේ. පින්නතුනි අපේ ජීවිතේ හැමදාම අපි සිහි කරේ මේ වගේ දෙයක්. අපි සිහි කරන්නේ දැන් තියෙන දේ නෙවෙයි අතීතය අපි දැකපු අහපු දේ තමයි අපි මතක් කරන්නේ. එහෙනම් අපි ඇත්තටම මතක් කරලා තියෙන්නේ මොකද්ද? ඒ ඇත්ත දේද? ඒ ඇත්ත දේ නෙවෙයි අපි මතක් කරලා තියෙන අපේ හිතම තමයි අපේ මයින්ඩ් එකම තමයි අපි මේ රීඩ් කරන්නේ. හිතන්න එපා ඔබ ගෙදරින් එන වෙලාවේ දේ විතරයි කියලා. ඔබ මේ බණ කියන හාමුදුරුවෝ දිහා බලනකොටත් ඔබ මේ හාමුදුරුවෝ කෙනෙක් කියලා තේරුම් ගන්නේ කොහොමද? ඇසෙන්ද? ඇසෙන් නෙවෙයි ඔබ හඳුනාගන්නේ මේ හාමුදුරුවෝ හඳුනාගන්නේ මනසින්. ඇසෙන් රූපය දැකලා ඒක එතනම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච ඇස පිළිබඳව හටගත්තු සංඥා වේදනා දෙක මන ආයතනෙන් සිහි කළා තමයි අතීත අරමුණක් විදිහට සිහි කරන්නේ. මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේ යථාර්ථය අපට කියලා දෙන්නේ බුදුදහමෙන්. ඇයි අපි මේ යථාර්ථය තේරුම් ගන්නට ඕන? මේ යථාර්ථය තේරුම් ගත්තොත් තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. මේ යථාර්ථය තේරුම් ගත්තොත් තමයි ඔබට බැනපු කෙනෙක් පිළිබඳව වෛරය නැති කරගන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි ඔබේ හිතේ තියෙන රාගය දුරු කරගන්නේ. හිතේ තියෙන රාගය, ද්වේෂය දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ මෝහය නැති වුණොත්. ඔබේ මියගිය අම්මා ගැන මතක් කරගන්න බලන්න දැන්. මතක් කරනකොට ඔබට මොනවද මතක් වෙන්නේ? පොඩි කාලේ උගන් ඉස්කෝලේ එක්කන් ගිය හැටි, ඇඳුම් ටික හොදලා දීපු හැටි, කෑම බීම දීපු හැටි, කොණ්ඩේ පීරපු හැටි, තමන්ගේ දරුවන්ට අම්මා සලකපු හැටි මේ ටික තමයි මතක් වෙන්නේ. ඇත්තටම ඔබ ඒක මතක් කරනකොට මේ පියවි ලෝකේ තියෙනවද? ඒක නෑ සියල්ලක්ම ඉවරලා ගිහිල්ලා. යම්ම දීපු ඇඳුම් ඔබට මතක් වෙනවා ඇතිනේ. ඒ ඇඳුම් ඇත්තටම තියෙද දැන්? ඒ ඇඳුම් ඇතැම්මට පොළොවට පස්සලා ගිහිල්ලානේ. ඔබට අම්මා දීපු මොකක් හරි දෙයක් හොඳට මතක තියෙන දෙයක් මතක් වේ සමහරට සෙල්ලම් බඩුවක් කියනවා. ඒ සෙල්ලම් බඩුව දැන් පොළොවට පස්සලා ගිහිල්ලා. එහෙනම් මේක ඔබට මතකෙට මේ කොහෙන්ද එන්නේ? ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ඔබට හිතේ ඇතැම්බෙට එහෙනම් මේක මනස එක දිගටම තිබ්බයි කියලානේ. මනසෙත් මේක එක දිගටම තිබෙත් නැහැ. එහෙනම් ඔබට හිතේ මොලේ කොතන හරි තැම්පත් වෙලා තිබ්බයි කියලානේ. නමුත් එහෙමත් තැම්පත් වෙලා නැහැ පින්නතුනි. මතකයේ දිනු වෙන්න මොලේ කොටසක් උපකාර වෙනවා. නමුත් ඒ කරුණ මේ භෞතිකයේ තුල ගබඩා වෙලත් නැහැ. සිතේ හැකියාවක් තමයි, චිත්ත නියාමයේ ලක්ෂණයක් තමයි ඒ හිතට පුළුවන් ඕනම අතීත දෙයක් සිහිපත් කරන්න.
අපි ජීවත් වෙන කාලේ දේවල් මතක් කරගන්න පුළුවන්. හිත දිනු කරොතින් අතීත ආත්ම වල දේවලුත් අපට මතක් කරගන්න පුළුවන්. හැබැයි ඒක මතක් වෙනකොට ඒක ස්ථිරවම කොතන හරි තැම්පත් වෙච්ච දෙයක් එලිකලා නෙවෙයි. අර හේතු ටික ඇති වෙනකොට හේතු වල ප්‍රතිඵලයක් විදියට ඒ මොහොතේ හිත අවදි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්නේ හිත අවදි වීම තමයි බොහෝ විට රාත්‍රී නිින්දට ගියාම වෙන්නේ. රාත්‍රී නිදා ගන්නකොට ඔබට අතීතයේ මේ ආත්ම භාවයේ සිදුවෙච්ච දේවල් ඔබට මතක් වෙනවා. දැන් ඇතැම්මට අම්මා සිහිනෙන් පේන්න පුළුවන්. අම්මා සිහිනෙන් පේනකොට අම්මා මිය ගියපු කෙනෙක් විදිහට පේන්නේ. අම්මා ජීවත් වෙන කෙනෙක් විදිහට පේන්නේ. ඔබ දකින්න සිහින හැම එකමත් එහෙමයි. ඒ සිහිනවල කවුරුවත් මරණයටපත් වෙලා නැහැ. ඇයි ඒකට හේතුව? ඒ දේ ඇසින් දැක්කට පස්සේ අපි හිතන්නේ නැවත සිහි කරනකොට ඒ කෙනා ඉන්නවයි කියලා. අන්නේ අවිද්‍යාව නිසා අපට සිහිනෙදිත් ඒ අවිද්‍යාව විස්මතු වෙලා ඒ කෙනා තාම ජීවත් වෙන කෙනෙක් වගේ අපට පේනවා. ඔබ ඇතැම්මට කුඩා කාලේ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර වත්තේ තිමිච්ච ගස් එහෙම මතක් කරනකොට ඇතැම්මට ඔබට දැන් ඒ ගස් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔක සිහිනෙන් දැක්කොත් මොකද වෙන්නේ? මේ පරණ ගස් ටික එහෙම තිමිච්ච විදියට ඔබට පේනවා. ගෙදර හරකෙක් එහෙම හිටියනම් කිරියල දෙනක් එහෙම හිටියනම් අල්ලපු ගෙදර කවුරු හරි හිතවත් කෙනෙක් හිටියනම් ගෙදර වැටක් ගහලා තිබුණා නම් ඒ ඔක්කොම ටික ඔබට රාත්‍රී නිින්දේදී දැන් තියෙන දේවල් වගේ මතක් වෙනවා. ඒ කොහොමද මතක් වෙන්නේ? ඒ මතක් වෙන්නේ ඒක ඒ අතීත අත්දැකීම එතනම නිරෝධ වෙලා ගියා. එතනම සීසුණා. නමුත් අපි අවිද්‍යාවෙන් ඒක නැති උනේ නැහැ. ඒ ෆයිල් එක ඩිලීට් උනේ නැහැ. ඒ ෆයිල් එක ටිකක් తాවකාලිකව ක්ලෝස් කරලා තියෙනවා. ඕන වෙලාවක ඒක ඕපන් කරන්න පුළුවන්. ඒ ඕපන් කිරීම තමයි රාත්‍රී කාර්යද වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මරණාසන කාලේ ওই ෆයිල් ඔක්කොම ඕපන් වෙනවා. අන්තිම චුති චිත්තේ වෙලාවේදී ওই ටික ඔක්කොම ඕපන් වෙනවා. උදව් කරපු අයයි, පින්කම් කරපු ඒවයි, රුවන්වැලි සෑයට ගිහිල්ලා පූජා තියපු අයයි, අල්ලපු ගෙදර කෙනෙක් එක්ක අමනාපෙල හිටියනම් ඒවයි, ඊටමකට නඩු කියාගත්තා නම් ඒවයි, ඒ ඔක්කොම ෆයිල් ටික දිගෑරුණ ඒ වෙලාවේ. පින්නතුනි ඒක විතරක් නෙවෙයි. සිනහ වෙන නෙවෙයි අපට අඬන වෙන කාරණේකුත් වෙනවා. ඒ මොකද්ද? ඕපන් වෙන්නේ පින්නතුනි මේ ආත්ම භාවයේ ෆයිල් ටික විතරක් නෙවෙයි. කල්ප ගානක අතීතයේ ආත්ම භව 100 ගානකේ එකම ලයින් එකකට තියලා ඔක්කොම ටික ඕපන් වෙනවා. ෆයිල් ටික ඕපන් වෙනවා. ඕපන් වෙලා තීරණය වෙන ඔබගේ ඊළඟ ආත්ම භාවය කොතෙන්ද යන්නේ කියන එක. මෙන්න මෙවැනි අනතුරක් අපේ ජීවිත ඉදිරිපිට තියාගෙන තමයි මේ අපි ඉන්නේ. මේක සරල දෙයක් නෙවෙයි. ඇතැම් මේට ඔබ ආත්ම භාව 500කට කලින් කරපු අකුසලයක් මේ වෙලාවේ ඔබට විපාක දෙන්න පුළුවන් ජීවිත අවසාන මොහොතේ. ඒක සිහිපත් වෙන වෙලාවේ ඒ විදියටම සජීව ඔබට පෙනිලා. ඔබ ඇතැම්ට මේ ජීවිත කාලෙම කිසිම පින්කමක් නොකර හිටියත් මේට ආත්ම භාව 500කට කලින් කරපු කුසල කර්මයක් ඉස්මතු වෙලා ඔබ සුගතිගාමී වෙන්නත් පුළුවන්. මේක තමයි කර්ම સિદ્ધාන්තය කියලා කියන්නේ. මේක කවුරුවත් මෞංකාර දෙවියෙක්වත් වෙනත් අදෘශ්‍යමාන කෙනෙක්වත් කරන දෙයක් නෙවෙයි. මේක කම්ම නියාමයේ, චිත්ත නියාමයේ, ධම්ම නියාමයේ ආදී මේ නියාම ධර්ම වල එකතුවක સિદ્ધාන්තයක් මේක. එතකොට අපිට මුලින් බුදුදහමෙන් කරන්නේ හැකිතාක් දුරට හොඳ දේවල් කරන්න. ජීවිතේ වැඩිපුර ප්‍රමාණයක් එදිනෙදා තමට මතක් වෙන හොඳ දේවල්. අම්මට තාත්තට සලකන ඒවා, දරුවන්ට හොඳට කරුණාවෙන් සලකන ඒවා, අසරණයට සලකන ඒවා, වැඩිහිටියන්ට උපස්ථාන කරන ඒවා, ස්වාමින් වහන්සේලාට කරන පුද පූජා, මෙන්න මේ වගේ පුළුවන් තරම් ජීවිතේ වැඩිපුර වැඩි කරගන්න. වැඩි වෙනවත් එක්කම මොකද්ද වෙන්නේ? මේවට කියනවා ආචින්න කම්ම කියලා. ජීවිතේ වැඩිපුරම කරන දෙයක් තමයි අන්තිම කාලේ මතක් වෙන්නේ. උදාහරණයක් කියනවා හරියට ගව ගාලක් අරිනකොට, හරක් ඉන්න කොටුවක් උදේට අරිනකොටම ඉස්සෙල්ලම එන්නේ කවුද? අර ඉස්සර ගේට්ටුව ළඟම ඉන්න හරක තමයි එළියට එන්නේ. අන්න ඒ වගේ තමයි Tamanට ජීවිතේ වැඩිපුරම කරපු මේ ජීවිතේ කරපු දෙයක් තමයි බොහෝ විට අන්තිම මොහොත මතකෙට එන්නේ. ඒ අතරිනුත් සුවිශේෂ පින්කමක්. විශේෂ දානයක් දීපු එකක්, ලොකු පූජාවක් කරපු එකක්, චෛත්‍යරාජන් වහන්සේ කෙනෙකුට කරපු පූජාවක්, මේ වගේ සුවිශේෂ දෙයක් Tamanට මතක් වෙන්න පුළුවන්. හැබැයි අතර අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ කරුණ මත තමයි අපේ සසර ගමන තීරණය වෙන්නේ.
එතකොට මෙන්න මේ මට්ටමත් කියලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ தත්ත්වය ඉක්මවන්න ඊට පස්සේ අනුශාසනා කළා. මෙන්න මේක සම්පූර්ණයෙන්ම අපි මෙතෙක් කරපු කියපු දේවල් තාම ඇතයි කියලා සිතාගෙන ඉඳීම සම්පූර්ණ අවිද්‍යාව මත යන්නේ. නොදැනීම මත යන්නේ. මොකද නොදැනීම කියලා කියන්නේ මේ අතීතේ කරපු කියපු දේවල් තාමත් තියෙනවා කියන අවිද්‍යාව. උදාහරණ ඊටාම සරල උදාහරණයක් කිව්වොත් ඔබ කණ්ණාඩියක් ළඟට ගියා නම් ඒ කණ්ණාඩිය ළඟින් ඔබ නැවත ආවට පස්සෙත් ඔබ හිතනවා නම් ඒ කණ්ණාඩියේ තාම ඔබේ රූපේ තියෙයි කියලා. අන්න ඒ වගේ අවිද්‍යාවක් තමයි මේ අපේ ජීවිතෙම තියෙන්නේ. අපි කණ්ණාඩිය ළඟදී මුලා වෙන්නේ නැහැ. අපි කණ්ණාඩිය ළඟ දන්නවා කණ්ණාඩිය අපේ රූපය ඉතුරුනේ නැහැ කියලා. හැබැයි අනිත් තැන්වලදී අපි හිතන් ඉන්නේ දරුවට සලකපු එක, ගේ දොර හදපු එක, අනිත් අය Tamanට උදව් කරපු එක, අනිත් අය Tamanට බැනපු ඒවා, ඒ ඔක්කොම තාම මේ විදිහටම තියෙයි කියලා ඔබට හිතෙන්නේ. ඔබට කියන්න පුළුවන් නෑ මගේ හිතේ එහෙම නෑ කියලානේ. දැන් ඔබ හොඳට බණ අහමින් ඉන්න සන්තෝෂෙන්නේ. හැබැයි ඔබට ලොකු හතුරුකමක් කරපු කෙනෙක් මේලා ආවොත් මොකද වෙන්නේ? ඔබට හරි ඔබේ ඊටාම ඔබ ආදරය කරන ඥාතිවරයෙකුට ලොකුම හතුරුකමක් කරපු කෙනෙක් මෙතෙන්ට આવත් මොකද වෙන්නේ? වීඩියෝ කැමරාවක් මෝඩ තියාගෙන තිබ්බොත් හොඳට බලන්න පුළුවන් මොකද වෙන්නේ? පින්නතුනි ඒක අපි කිව්වට අමතක කරා කියලා තාම එහෙම වෙලා නැහැ. ඇයි ඒ නිරුද්ධ වෙච්ච දේ තාම අපි ඇති දෙයක් හැටියට ගන්නවා. ඒකෙන් කියන්නේ බුදුදහමෙන් අතීත දේවල් අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. බුදුදහමේ කිසි තැනක අමතක කරන්න කියලා නැහැ. පින්නතුනි රස්නේ වැඩි නම් සීතලම හදා ගන්න ඕන නම් සීතල අමාරු නම් මේ අවශ්‍ය නම් කියන්න කට්ටිය ටික දාඩිය වගේ පේනවා කට්ටිය අමාරුවෙන් ඉන්න බෑ. පින්නතුනි මෙන්න මේ தත්ත්වයේ මත මෙතනින් නික්මෙන්න බුදුදහම ඊළඟට අපට මඟ පෙන්නන. ඒක පැත්තකින් හැකිතාක් දුරට ලෞකික කුසලයේ කරන දැන් මේ පින්නතුනි එහෙම කරන අයනේ අම්මට තාත්තට හොඳට සලකනවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා, පන්සලට දාන දෙනවා. මේ කරන දේවල් වලින් ඔබට ලොකු ආනිසංසයක් ලැබෙනවා. ඒක හිතන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරේ කියලා. ඔබ මෙතෙක් දුරට ඔබ මේ ආරක්ෂා වෙලා ඉන්නේ ඔබ ඒ කරපු පින්කමල ආනිසංසවල. ඔබට ඒක දැනෙන්නේවත් නැහැ. මේ ආත්මේ කරපු විතරක් නෙවෙයි සසරේදීත් කරපුවා තමයි ඔබට මේ තියෙන්නේ. අපිට මෑත කාලේ මොන ගැහුණා රෝහලක වැඩ කරන නර්ස් කෙනෙක්. ඒ තැනැත්තිය අර කුඩා ළමයින්ගේ අඩු වයසෙන් ළමයි බිහි වෙන අය බලා ගන්න කෙනෙක්. යා කියනවා ඒ අඩු වයසෙන් මාස 6න් 7න් 8න් බිහි වෙන ළමයි බොහෝ අය ආබාධිත වෙනවා කියලා. සමහර අය මේ යනවා කියලා. ඉතින් ඒක පැවසෙන කාරණයක් තමයි යා කියනවා පුදුම කියලා හිතනවා මේ නිරෝගී ළමයෙක් මෙලොවට බිහි වෙන එක කියලා. ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිව මන්දබුද්ධික නොවි ශරීර විකෘතියක් නැතුව හොඳ අංගපසංග වලින් යුක්ත ළමයෙක් බිහි වෙන එක පුදුම ආශ්චර්යයක් කියලා. ඒ නිසා පින්වතුනි ඔබ ගැනම සතුටු වෙන්න. ඔබ කොයිතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා. මනුස්ස ලෝකෙට ආව විතරක් නෙවෙයි කිසිම ආබාධිතයක් නොමැතිව අඩු ගානේ ඇඟිල්ලක කනක නහයකවත් විකෘතියක් නැතුව ඔබ පරිපූර්ණ මනුස්සාත්මයක් ලැබුවා. ඔබ විතරක් නෙවෙයි. ඇතැම්මට ඔබේ ළමයෙක් ඒ තත්ත්වයටපත් වුණා නම් මොකද වෙන්නේ? ජීවිත කාලයම දරුවෝ ගැන හිතලා ඔබට දුක් වෙනවා. ඒ අනතුරක්වත් නොය ඔබ බේරගත්තේ කවුද? ඔබ විසින් අතීතයේ කරපු පින්කම්. අනිත් පැත්තෙන් ඔබ මේ දක්වා අවුරුදු 25ක් වෙන්න පුළුවන් 40ක් 50ක් 60ක් 80ක් මේ ජීවත් වුණේ කොහොමද? ඔබේ වයස වන විට ඔබත් එක්ක එකට ඉගෙනගත්තු යහළුව මිත්‍රයන් කී දෙනෙක් නම් යන්නේ නැද්ද? ඒ හැමදෙනා අතුරින්ම ඔබ බේර මෙතෙන්ට අරගෙන ආවේ කවුද මේ? ඔබේ මතීත කුසල කර්ම විසින් ඔබ මේ මෙතෙන් රැගෙන ආවේ. ඔබ තාම හුස්ම ගන්න කෙනෙක්. ඔබට හිතේ මට අර අහවල් විභාගේ පාස් වෙන්න බැරි වුණා, ડોක්ටර් කෙනෙක් වෙන්න හිටියේ ඒක බැරි වුණා, ඉංජිනේරුවෙක් වෙන්න හිටියේ බැරි වුණා, අහවල් වැටුපක් මාස්ටර් ගන්න එකක් කරගන්න හිටියේ බැරි වුණා කියලා ඔබට නොඑක් කරගන්න බැරි වෙච්ච දේවල් ගැන හිතේනේ. නමුත් පින්නතුන ඔබ එකක් හිතන්න. ඔබ හුස්ම ගන්න කෙනෙක් කියලා. ඔබ අර අනිත් හැමදේම ලබාගෙන තිබුණත් ඔබ මිය ගිහිල්ලා නම් මේ වන විට ඔබට ඒ කිසිම දෙයක් නිස්ඵල වෙනවා. ඒ නිසා ඔබ දැනට හුස්ම ගන්නවා නම් ඒකෙන් හිතන්න ඔබ 70%ක්ම
නෙවෙයි 80ක් නෙවෙයි 90%ක්ම ඔබ ජයග්‍රහණය කළා කියලා. ඇයි ඔබ තාම ජීවත් වෙන කෙනෙක්? මෙන්න මේක අමතක කරන්න එපා. මෙන්න මේක ඔබට සුබවාදීව ඔබේ ජීවිතය ගැන හිතන්න පැත්ත. අනිත් එක ඔබට ගොඩනගා ගන්න පුළුවන් ජීවිතේ. මොකද ඔබ තාම ජීවත් වෙන කෙනෙක් නෑ. ඔබතුමාට එම් හොඳම අත්දැකීම්නේ. එළව ගිහින් මෙලවා වගේනේ. ඉතින් ඔබතුමා තාම ජීවත් වෙනවා. ඒක වෛද්‍ය ප්‍රතිකාරවල දක්ෂතාව විතරක් නෙවෙයි ඔබතුමාගේම පිනේ. ඒ සසර කලාව පින නිසා තාම මේ සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ජීවත් වෙනවා. ඉතින් ඒ ගැන අපි හුඟක් හිතලා සතුටු වෙන්න ඕන. අපි හැමදෙනෙක්ම අපි දන්නේ නැති වුණාට ඒ වගේ මාරක බාධක ගානකින් අපි මේ බේරලා ගෙනල්ලා තියෙනවා. ඇතැම්මිට ලොකු යානතුරු වලට යන්න හිටි අවස්ථාවලදී එක්ක වාහනේ කැඩිලා හරි වාහනේ පොඩි තැනක හැප්පිලා හරි ඒක වළක්වලා මේ අපි තියෙන්නේ. අපි දන්නේවත් නැහැ ඒවනේ. ඒවා කර්මයේ විසින් අපට රැකවරණ ලබා දීලා තියෙන්නේ. අන්නේ සුරක්ෂිතතාවය ලබාගත්තු අපි ඊළඟ පියවරට මේ දහම තුල යන්නට ඕන. ඒ යන්නේ කොහොමද? ඒ යන්නේ ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ එක තේරුම් ගන්න. මෙන්න මේ දේ තේරුම් ගත්තොත් තමයි පින්නතුනේ ඇත්තටම අපි අපේ ජීවිතේට වටිනාකම ලබා දුන්න වෙන්නේ. ඒක තමයි අපි කතා කරමින් හිටිය අර සීතකරණේ උපමාව ෆ්‍රිජ් එකේ උපමාව. අපි ඇසට රූපයක් දකිනවා නම් කනට ශබ්දයක් අහනවා නම් මොකක්ද ඇත්තටම අපේ ජීවිතේට වෙන්නේ කියන එක. අපි ඇහැට රූපයක් දකිනවා නම් දකින පළවෙනි මොහොතේ වෙන්නේ අපි අතීත කර්මයේ විදියට ලැබෙන ඊටාම සියුම් අත්දැකීමක් අපට ලැබෙනවා. ඒ අත්දැකීම තුලදී අපට කෙනෙක් සම්පූර්ණයෙන් හඳුනා ගන්න බැහැ ඇත්තේම. ඒක ඡායා මාත්‍රයක් විතරයි. අන්නේ ලැබෙන අත්දැකීමම එතන නිරුද්ධ වුණාට පස්සේ ඒකම නැවත සංඥා වේදනා විදියට හිතලා මනින්ද්‍රියෙන් අතීත අත්දැකීම් එක්ක ඒ හිතන දේ අනුව තමයි අපි දෙයක් හඳුනාගන්නේ. අපි සාමාන්‍ය කෙනා මං ඇහින් මේක දැකගත්තා කියලා. නමුත් ඇහෙන් දකින්න බෑ ඇත්තෙම. ඇහෙන් කරන්නේ වර්ණ රූපය ලබා දෙන එක විතරයි. මේක ඔර්ලෝසුවක් කියලා හඳුනා ගන්නකොට අපි හඳුනාගන්නේ අතීත අත්දැකීමට ගිහිල්ලා දෙවෙනි පියවරේදී මේක ඊටාම වේගෙන් හිත ගමන් කරනවා. ඒ නිසා අපට මේක ශනිකව දැක ගන්න බෑ. මේක අපි දැනගන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයක් අහලා. කනෙන් ශබ්දයක් අහනවා නම් අපි අහන්නේ කොහොමද? මුලින් එන්නේ ශබ්ද මාත්‍රේ විතරයි. ඒකම අපි අතීත වචනත් එක්ක සම්බන්ධ කළා. අපි හිතලා තේරුම් ගන්න දෙවෙනි පියවරේදී. දෙවෙනි පියවරේදී අපි සිහියෙන් නොසිතුවට මොකද්ද වෙන්නේ? අපි ඒ වචනයත් එක්ක එන රූපය පිළිබඳව හිත බැස ගන්නවා. ඒ දේ බාහිර ලෝකයක් තුල ඇතයි කියලා අපි අතීත අත්දැකීමත් එක්ක ඒ විදිහටම හිතන මානසිකත්වයකට එනවා. දැන් අපි කියමු ලෝකයේ යම්කිසි જાතියක් ලෝකෙට හානි කරන જાතියක් ඉන්නවා නම් ඒ જાතිය පිළිබඳව වචන අපි කියවෙනකොටම මොකද්ද වෙන්නේ? ඒ જાතිකයන් කරන හානියත් එක්ක මේ ටික තමයි දෙවෙනි සිතුවිලිදී අපට එන්නේ. ඇත්තේ මේක බාහිර තියෙන දෙයක් නෙවෙයි අපේ සිතෙන් අපේ අතීත අත්දැකීම් මේක අපිම නිර්මාණය කරගන්න දෙයක් ඒක. මොකද එහෙමනම් ඒ જાතිය හැම කෙනෙක්ම මේ වගේ වෙන්නට ඕන. ඒ පේන දේ ඒ જાතියට තේ විදිහට පේනවා. නමුත් එහෙම පේන්නේ නැහැ. අපි අර අතීත අත්දැකීමත් එක්ක බලන නිසා තමයි අපේ මනසේ ස්වභාවයට අනුව අපි මේ වගේ සිතුවිලි ගොඩනගා ගන්නවා. මෙන්න මේක හරියටම දැකගත්තොත් මොකද වෙන්නේ? අපි දන්නවා මෙන්න මේ අවිද්‍යාව තුළ හිටියොත් මෙන්න මේ නොදැනීම තුළ හිටියොත් අපට වෙන්නේ මොකද්ද? අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද මෙන්න මේ අරමුණක් එනකොට ඒ අරමුණ තුළ හිත බැසගෙන අන්නේ අරමුණෙහි අපට සැප දුක් විඳින සිද්ධ වෙනවා කියන කාරණය. නමුත් ඇත්තටම සිදු වෙන්නේ මොකද්ද? අපේ සිතෙන්ම මේ දේ නිර්මාණය කර ගැනීමක් මේ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපට හිතෙන්නේ මේ ඇහැ කියන එක මේ පැත්තෙන් තියෙනවා. මේ රූපය කලින් මෙතන තිබ්බා. කලින් තිබිච්ච රූපය ඊට පස්සේ ඇති වෙච්ච ඇසෙන් බලනවා කියලා අපට හිතෙන්නේ. නමුත් ඇත්තටම පිනුතුනේ මොකද්ද වෙන්නේ? ඇත්තටම වෙන්නේ මේ රූපේ පහළ වෙන මොහොතේම තමයි ඇසත් පහළ වෙන්නේ. දැන් මේ මොහොතේ ඔබට මෙතන මනුස්ස ලෝකයේ අය 30 40ක් පේන වෙන්න පුළුවන්. ඒ ඔබට පේන්නේ මෙතන ඉන්න ගාන නෙවෙයි ඇත්තටම. මොකද්ද පේන්නේ? මේ පේන්නේ ඔබේ ඇහි හැකියාව අනුව පේන ප්‍රමාණයයි මේ පේන්නේ. ඔබේ මනස වෙනස් වෙලා කර්මය වෙනස් වුණොත් ඇස වෙනස් වෙනවා.
ඇස වෙනස් වෙච්ච ගමන් මෙතන ඇතැමිට අම්මත් ඇවිලින පේන්නේ ඔබට. මියගිය අම්මත් ඇතැමිට මේ අවස්ථාවේදී පෙන් බලාපොරොත්තු වෙන තැනක නම් ඇවිල්ලිනවත් ඔබට පේන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම දැනට පේන තියෙන දේද? තියෙන දේ නෙවෙයි පිනුතුනේ පේන්නේ. එහෙනම් මොකද පේන්නේ? අපේ ඇහැට ඇහි ශක්තිය අනුව නිර්මාණය කරලපු දේ අපට මේ පේන්නේ. මෙතන ප්‍රේතෙක් හරි භූතෙක් හරි හිටියේ නම් ඒ සත්‍යයට මෙතන අනිත් සතු ටික ඔක්කොමත් පේනවා. පේන විතරක් නෙවෙයි ඔබට දැන් මේ ටික බිත්තිනේ නේද? ඔබට මේ බිත්තියෙන් එහා පේන්නේත් නැහැ, බිත්තියෙන් එහාට යන්නත් බෑ. හැබැයි වෙනස් සත්‍යයක් වෙනත් කෝණයක මානයකින සත්‍යයක් මෙතන හිටියොතින් ඔහුට මේ බිත්තියෙන් එහා පේනවා, බිත්තියෙන් එහාට යන්නත් පුළුවන්. එතකොට පින්නතුනි මෙන්න මේකයි සැබෑ යථාර්ථය. එතකොට අපට හිතෙන්නේ කොහොමද? අපේ ඇසෙන් මේ රූපේ නිර්මාණය කරලා දෙනවා කියලා අපට හිතෙන්නේ. ඇසත් උපකාරයක් වෙනව නැත්තේ නැහැ. ඇත්තටම සමස්ත කාර්යභාරය කරන්නේ මොහොකින්ද? කරන්නේ හිතෙන් කරන්නේ. ඒ හිතත් නිකන් නෙවෙයි. ඒ හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ඒකේ හට ගැනීම නොදැනීම ආදී තවත් හේතු ගණනක ප්‍රතිඵලයක් මත ඒ මොහොතට නිර්මාණය කරන ලෝකයක් තමයි මේ අපට පේන්නේ. ඒ පේන ලෝකයේ කලින් නොතිබී මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ලෝකයක්. මෙන්න මේක හරියට දැක්කොත් පිනොතුනි අපට ලෝභ කරන්නවත්, ද්වේෂ කරන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. බුදුදහම යන ඊටාම පල්ලෙහා මට්ටමේදී අපට භාවනා ක්‍රම හුඟක් දේශනා කළා තියෙනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය මේ ඔක්කොම දේශනා කරන්නේ අර විසිරලා තියෙන හිත ඒක අරමුණකට ගන්න. ඒ වගේම අකුසල චේතනා යටපත් කරලා කුසල චේතනාවක දිග කාලයක් තියලා සුගතියට මාවත විවෘත කරන්න මේක තියෙනවා. නමුත් එතනින් ඇති කර ගන්නා වූ සමතයත් සමතේ උපයෝගී කරගෙන කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කළා මෙන්න මේ ලෝක යථාර්ථය දකින්නටයි අපි ඊළඟට දෙවනි පියවරේදී යන්නේ. දෙවනි පියවරට යනකොට පින්නතුනි ප්‍රඥාවෙන් අපි යමක් දිහා බලනකොට ඒ වෙලාවේදී අපට ආය අසුභ වහනටවත් මරණාසතියටවත් බුද්ධානුස්සතියටවත් යන්න අවශ්‍යතාවයක් නැහැ. එයි අපි සිල්වත් වෙලා ඒ සීලයක් නිකන් නෙවෙයි අපි වෙන්නේ. දැන් මේ මට්ටමට එද්දී අපේ සීලය මොකද්ද? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියනවා. අපි දෘෂ්ටි වලට නොගෙහිලා සිල්වත් වෙනවා. ඒ මොකද්ද? ඇසෙන් රූපයක් දකිනකොට රූපය නැහැ කියන්නේත් නැහැ, රූපය ඇත කියන්නේත් නැහැ. ඇයි ඒ? රූපය නැත කිව්වොත් ඒක එක්ස්ට්‍රීම් එකකට යනවා, අන්තයකට යනවා. රූපය ඇත කිව්වත් එහෙමයි. එතකොට ඇත නැත දෙකම අන්ත දෙකෙම දුරු වෙනවා. දුරු වෙන්නේ කොහොමද? ඇහැ දල්වා බලනකොට ස්කන්ධ පංචකයත් එක්ක රූපයක් නිර්මාණය වෙනවා. ඒ නිසා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ ලබන අත්දැකීම එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට ඇත කියන අන්තයටත් යන්නේ නැහැ. බුදු දහම කියලා කියන්නේ මෙන්න මෙතන සුවිශේෂත්වය. මෙන්න මෙතන තේරුම් ගත්තොත් තමයි ඔබ මෙතෙක් ලැබපු අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය වැඩිම උගත් කෙනා තමයි බුදුරජාණන් වහන්සේ හැරෙනකොට එකල තිබිච්ච සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත කෙනා තමයි සරුවත් හාමුදුරුවෝ. දැන් කාලේ හැටියට නම් ડોක්ටරේට් 25ක විතර ගත්ත කෙනෙක්. මුළු ඉන්දියාවෙම තියෙන සියලුම ශාස්ත්‍ර ඉගෙන ගත්ත කෙනෙක්. ආයුර්වේදය, ජ්‍යොතිෂය, ලක්ෂණ ශාස්ත්‍රය මේ ආදී සියලුම දේවල් භාෂා ඥාන සියල්ලක්ම උගහාගත්තු කෙනෙක්. මේ කෙනාටවත් පිනතුනේ ඒ ශාස්ත්‍ර තුලින් මේක දැනගන්න බැරි වුණා. දැනගත්තේ බුදුදහමට ඇවිල්ලා. බුදුදහම සුවිශේෂයි කියලා කියන්නේ ලෝකේ කිසිම කෙනෙකුට සොයාගන්න බැරි වෙච්ච මෙන්න මේ යථාර්ථය විස්තර කළ දුන්නා. ඒ නිසා බුදුදහමට කියනවා බුදුදහම පටිසෝතගාමී කියලා. බුදුදහම උඩුගම් බල යන දහම. ඒ බුදුදහමටම තමයි කියන්නේ බුදුහාඳුර බුද්ධත්වයට පත් වුණාට පස්සේ කියන්නේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු කියලා. මට පෙර නොයසු විරු දහමක් පහළ වුණායි කියලා. ඇයි පෙර නොයසු විරු දහමක් කියලා කියන්නේ? මුළු ලෝකෙමයි කියන්නේ බාහිර ලෝකයක් තියෙනවා. ඒක අපි නොබැලුවත් එහෙම ලෝකයේ තියෙනවා. අපි මිය ගියත් ඒ ලෝකෙ ඉතුරු වෙනවා කියලා. අනිත් දේ තමයි විද්‍යාඥයොත් එක්ක අනිත්‍ය කියන දේ තමයි අපි යම් කිසි දෙයක් ද්‍රව්‍යයක් බෙදලා ඇටම් එක
අපි වෙන් කළ පරමාණු වෙන් කළ අපි ගන්නවා නම් ඒ රිසර්ච් එක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කියලා කට්ටිය කියන්නේ. එක විද්‍යාඥයෙක් යම් කිසි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා නම් ඒක ඒ විදිහටම අනිත් කෙනාටත් කරන්න පුළුවන් කියලා එයා හිතන්නේ. වතුර ටිකක් ගත්තා නම් වතුර ඒ විදිහටම අනිත් පැයට රිසර්ච් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ. ඒ කෝණයෙන් ඉන්න ඒ මානෙන් ඉන්න කියව දෙනට පුළුවන්. නමුත් හැම කෙනාට මේක සාධාරණ නෑ. එක එක පුද්ගලයාගේ කෝණය, මානය, ලෝකය වෙනස්. ඇයි එහෙම කියන්නේ? ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව වෙනස්. ඔබ අහලා ඇති ඇතැම් විට പ്രേතවත්තු ආදී ග්‍රන්ථවල තියෙන කතා ප්‍රවෘත්ති ගැන. සමහර ඊටාම ලස්සන වතුර තියෙන පිරිසිදු වතුර තියෙන විලක් ළඟ එක්තරා අමනුෂ්‍යෙක් ඉපදිලින්නවා. ඇතැම් විට මහා කල්පයක්, බුද්ධාන්තර කල්පයක් එතන ඉපදිලින්නවා. වතුරක් ළඟ ඉපදිලින් යට වතුර පේන්නේ නැහැ. ඇතැම් විට ඒ වතුර ටිකට පේන්නේ ලේසරව වගේ පේන්නේ. අනිත් අය ගිහිලා වතුර අංගෙනවා, බොනවා, නාන ඔක්කොම කරනවා. මේ තැනත්තට ඒ වතුර බොන්නවත් නාන්නවත් බෑ. දැඩි පිපාසයෙන් ඉන්නේ. එතකොට අර වතුර ටික කාටත් ඒ පිරිසිදු වතුර වගේ වතුර විදිහට පේන්නේ නැහැ. එක එක පුද්ගලයාට පේන කෝණය වෙනස්. ඔබ අහලා ඇති ලෝසක හාමුදුරුව පිළිබඳව. ලෝසක හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනවා හිස් පාත්‍රයක් අරන් මිනිස්සු වෙනවා පිණ්ඩපාතේ බෙදන හාමුදුරන්ට. එන මිනිස්සුන්ට පේන්නේ කොහොමද? පාත්‍රේ පිරීලා කියලා පේන්නේ. පාත්‍රේ බෙදන්න බැරිය කියලා අර යන කට්ටිය. හැමදාම ලෝසක හාමුදුරුව හිස් අතින් එන්නේ. ලෝසක හාමුදුරන්ගේ ඇසේ පේන ලෝකයට මුකුත් නැහැ. අනිත් ඇයට මේක පිරලා පේනවා. කර්මේ විපාක දෙනකොට මේක ඇපෙනුතුන් ලක්ෂණය. ඒ නිසා අද අපට මේ පේන ලස්සන ලෝකය ඔබේ කර්මයෙන් පෙන්වලා දීපු මේ ලස්සන ලෝකය. ඔබේ කර්මයේ පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මේ පේන මේ gedara දේවල් ටිකම ශනිකව වෙනස් වෙනවා. ඒකට ඊටාම වර්තමාන ඊටාම සරල උදාහරණයක් අපි හිටිය එක්තරා විහාරස්ථානයක පන්සලට ඉස්සරහම ගෙදර ඇත්තෙම ඒ ගෙදර දුව විතරයි ඒ පිරිමිගෙනාට තාත්තට හිටියේ. ඒ දුව අන්තිම කාලේ තාත්තට හොඳට සැලකුවා. තාත්තගේ අන්තිම කාලේ වරෙන්ට මේ තාත්තා බත් පිඟානක් අරන් එනවා. මේ පුතා දුව බත් පිඟානක් අරන් එනවා තාත්තට දෙන්න. තාත්තේ බත් පිඟාන ගේනකොට කෑ ගහගෙන මේ සියස්සේ ඇඳාසේ හැංගෙනවා. මෙන්න මාව මරන්න එනෝ කියලා. මේ දරුවා කෑම පිඟානක් තරම් තාත්තට කරුණාවෙන් ඉන්නේ. එයාට පේන්නේ මරන්න යනවා වගේ. පින්නතුනි මේවා හිතන්නේ මේවා සරල දේවල් කියලා. මේක තමයි කර්මයේ ස්වභාවය. අපේ ජීවිතවලට උනත් ඕනම වෙලාවක මේ ඉරණම්පත් වෙන්න පුළුවන් අපි කර්මයේ දුර්වල වුණොත්. ඒ විතරක් නෙවෙයි අවසාන කාලයේ තමන්ගේ කර්මයේ දුර්වල වුණොත් තමන් අකුසලයට බර කෙනෙක් නම් තමන්ට ලං වෙන්නේ තමන්ගේ මියගේ ඥාතීන්ගෙන් දුර්වල මානයන් වල ඉන්න දුර්වල ලෝකවල ඉන්න තමන් වහ ගන්නවා. ඊයාගේ ලෝකෙට තමන් ඇද ගන්න උත්සාහ කරනවා. ඔබ මෙතෙක් සසර ආවේ ඔබ හැම දිනෙක දිහා බලන විටම පේන දේ තමයි ඔබ කුසල කරපු පිරිසක් එක්ක මේ හුඟ දුරක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ කුසලයේ කොයිතරම් දුරට වැය වෙලා තියෙද කියලා අපි දන්නේ නැහැ. ඒ කරපු මහා පින්කම් ටිකේ අවසාන ආත්ම භාවය වෙන්න පුළුවන් මේ ගත කරන්නේ ඔබ. හිතන්න එපා මේ ඔබ ජීවිතේ කරපු දාන ටිකෙන් විතරක් ගොඩ යන්න පුළුවන් ඒ කියලා. ඒක එච්චර සරල දෙයක් නෙවෙයි. ඇයි එහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අසදෘශ්‍ය මහා දාණය දුන්නේ කොසල් රජතුමා. ඒ දාණය දීපු කොසල් රජතුමාට උදව් කරපු ඒ කෝසල මල්ලිකාවටවත් පින්නතුණි සුගතිය යන එක ලෙහෙසුනේ නැහැ. ඈටවත් සුගතිගාමී වෙන්න බැරි වුණ මරණයෙන් පස්සේ. ඒ නිසා සාමාන්‍ය පිනකින් මේ වගේ සුගතියක් ලබා ගන්නවා කියන එක හිතන්නවත් බෑ. ඔබ අද මේ ඉන්න සුගතිය සසර කළා වූ මහා පිනකානිසංසයක්. ඒක ගත වෙන දිනයක් පාසාම පින්නතුණි මහා ධනයක් උපයාගෙන ඊටාම සුපිරි හෝටලයක ඉන්න වගේ වැඩක් මේ අපි තියෙනවා. ඉක්මනටම ගෙවිල යනවා මේ ටික. ඒ ගෙවිල යනවත් එක්කම ඊටාම ශක්තිමත් කුසල අපි කරගන්නට ඕන. එහෙම නැතුනොත් අපි පල්ලෙහාට වැටෙන්නේ පින්නතුන් නිකන් නෙවෙයි. ඇතැම් විට අපේ ඥාතීන්ටත් කරදර කරලා අපි පල්ලෙහාට වැටෙන්නේ නිකන් නෙවෙයි. මිය ගියාට පස්සේ සමහර අය ඉන්න ඇතැම් විට ඥාතීන්ටත් ලොකු විදිහට කරදර කරනවා. එහෙම නොවන්ට නම් පින්නතුන් එක පැත්තකින් කුසලයේ ශක්තිමත් වෙන්නට ඕන.
අනිත් පැත්තෙන් මේ සසර ගමනම නික්මෙන විදියට හරිය දැක්මක් ඇති කරගන්න ඕන. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ? ඇහැට රූපයක් පේන එක, කනට ශබ්දයක් අහන එක, නාසයට ගඳ සුවඳක් විඳින එක, දිවට රසයක් දැනෙන එක, කයට පහසක් ලැබෙන එක, මනසට අරමුණක් එන එක. ඒ අරමුණ අතීත අත්දැකීමක් විදියට, අතීත කර්ම විපාකයක් විදියට දැන් අපි අත්දැකීමක් ලබනවා. ඒ ලබන දේම ඊළඟ මොහොතේක මේ විපාකේ ඊළඟට කර්මයක් වඩපත් වෙනවා. කර්මයක් වෙන්නේ කොහොමද? අපි අවිද්‍යාවෙන් මේ දෙස බැලුවොත්. ඒ අවිද්‍යාවෙන් බැලීමත් එක්කම මොකද්ද වෙන්නේ? මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? මේ බලන රූපය බාහිර තියෙනවා. මේ බලන රූපය කලින් තිබ්බ රූපයක් කියලා බලනවත් එක්කම තමන්ගේ මනසේ ස්වභාවයට අනුව ඒකේ සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා හැම දිගටම ගිහිල්ලා තණ්හා උපාදාන භව ජාති ගිහිල්ලා ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඒක මරණයෙන් පස්සේ වෙන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම මේ පටිච්චසමුප්පාද චක්‍රය තුල අපි ජීවත් වෙන්නේ. මෙන්න මේකෙන් නික්මෙන්න නම් අපි මොකද කරන්න ඕන? හැකිතාක් දුරට අවිද්‍යාව දුරු වෙන විදිහේ දර්ශනයක් නිතර Taman තියා ගන්නට ඕන. මොකද දර්ශනය කියලා කියන්නේ? මේ ඇස කියන එක අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඒකෙන් හටගන්න විඥානය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි කියලා මෙන්න මේ කරුණෝ පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්නට හුරු වෙන්න. අන්න ඒක දකින්න හුරු කරන මහා පරාසය තමයි, මහා භූමිය තමයි, හොඳම නිවස තමයි මොකද්ද? සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානය තුළ ඉන්න කෙනාට හැම මොහොතෙම කරන්නේ තමන්ගේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතුවිලි ගැන සම්පූර්ණයෙන්ම හේතුඵල ධම දකිමින් අනිත්‍යතාවය දකිමින් මේක තමයි පින්නතුනි කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම කුසලය. මෙහෙම හිතීම තමයි කෙනෙකුට තමන්ගේ ජීවිතය ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. මෙහෙම යම් කෙනෙක් හිතීම තමයි ඒ කෙනා මෙලවට දායාද කරපු අම්මා තාත්තට ලබා දෙන ඉහළම ගෞරවය, කෘතඥතාවය. මෙහෙම හිතීම තමයි සාරාංශික කල්පලක්ෂයක් ඇස්සිස් මස්ලේ දන් දීලා මේ ධර්මයේ ලෝකයට අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය, කෘතඥතාවය. මෙහෙම සිතීම තමයි වසර 2500කට අධික කාලයක් මේ සද්ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු ස්වාමින් වහන්සේලාට ඔබ කරන ගෞරවය, කෘතඥතාවය. මෙහෙම හිතීම තමයි පිනොතින ඔබට අතීත කර්ම වලින් එන අකුසල කර්ම විපාක සම්පූර්ණයෙන්ම යටපත් කරන්න තියෙන මාවතත් මේක. සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. කේනම් පුරාණං නවන්නත්ති සම්භවං කියන්නේ මේකයි. කර්ම විපාක එනවා නැත්තේ නෑ. ආවට එදාට ඔබ තමන්ගේ කෙලේ කර්ම පිළිගන්න කෙනෙක් නැති වෙනවා. මොගලන් හාමුදුරන්ටත් බුදුරජාන් වහන්සේට සමහර කර්ම ආවා. කර්මෙන් නැහැ කියලා කියන්නේ එනකොට ඒක බාර ගන්න පුද්ගලයෙක් නැහැ. ඔහු අනාත්මතාවය පසක් කළා. අනිත්‍යතාවයේ දුක ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් විදියට ඔහුට ඒක බාර ගන්න කෙනෙක් නැහැ. පින්නතුනි මෙන්න මෙහෙම සිතන කෙනාට ඒ සිතන මොහොත තුල ඔබේ ශරීරයේ කොයිතරම් බලවත් රෝගයක් තිබුණත් ඔබට ඒක මතක් වෙන්නේ නැහැ. ඒ රෝගය ඔබේ වෙන්නේ නැහැ මේ මොහොතේ. ඔබ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොතේ ඔබට ඒ දුක එන්නේ නැහැ. ඔබේ කරන රැකිරක්ෂා වලින් දරුවන්ගෙන් කොයිතරම් දුකක් තිබුණත් ඒ දුක ඔබට ඒ මොහොතේ එන්නේ නැහැ. ඒ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත. ඔබේ ශරීරයට කොයිතරම් වේදනාවක් ආවත් මේ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත තුළ ඒ දුක ඔබට එන්නේ නැහැ. මෙන්න මේකයි කිව්වේ අජරා අමර කියලා. අජර කියන්නේ මහලු වෙන්නේ නැහැ. අමර කියන්නේ මෙයා මැරෙන කෙනෙක් නෙවෙයි ඊට පස්සේ. මැරෙන කෙනෙක් නෙවෙයි කියන්නේ මේ කායික මරණය වෙන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ මරණය වෙනකොට තමන් ඒ මරණ දුක බාර ගන්න නැහැ එදාට. ඒ විතරක් නෙවෙයි. ඔබ මෙන්න මේ යථාර්ථයේ මෙනෙහි කරමින් ඉන්න මොහොත තුළ ඔබට සියලුම දේවල් අහිමි වුණත් ඔබ අහිමි කෙනෙක් නෙවෙයි. ඔබ සියල්ලක්ම ලැබපු කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට මරණාසන්න මොහොතේදී මෙන්න මේ ඇස, රූපය, චක්කු විඥානය ආදියත්
ඔබ ඉක්මවල ඉන්නේ විතරක් නෙවෙයි ඒවලට ඔබ මෙනෙහි කරන්නේ මන ආයතනයයි ධම්මායතනයයි මනෝ විඥානේ අනිත්‍යතාවය තේරුම් ගන්න කෙනෙක් ඔබ. දැන් අපි අස අනිත්‍ය රූපය අනිත්‍යයි කියලා බැලුවට අවසාන වශයෙන් බලන්න තියෙන්නේ මොකද්ද? මන ආයතනයයි ධම්මායතනයයි මනෝ විඥානේ අනිත්‍යයි කියලා බලන්න තියෙන්නේ. ඒකත් පස්සේ ගිහිලා ගැඹුරටම ගියාට පස්සේ අපිට බලන් තියෙන්නේ කුමන ආයතනයකින් අත්දැකීමක් ලැබුණත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ඇති උනේ ඇති වෙලා එතරම් නිරුද්ධ වෙනවා කියලා බලන්න ඇති. ඒ බලන මොහොත තුළ ඒ බලන චිත්තක්ෂණය තුළ ඔබ මිය ගියොත් මොකද වෙන්නේ? අවසාන මොහොතේ ඔබේ හිතට එන මේ සිතුවිල්ල ඔබ අනිත්‍යතාවය බලන දක්ෂුනොත් මේක කලින් තිබෙච්ච එකක් නෙවෙයි. මේ මට පේන්නේ බාහිර පේන රූපයක් නෙවෙයි මගේම හිත මේ පෙරපසුන වේ හටගෙන නිරුද්ධ වීමක් කියන එක ඔබ දැක්කොත් මරණාසන්න මොකද වෙන්නේ? ඔබේ මරණයත් ඒ වගේම නිර්වාණයත් පිරිනිවන් පෑමත් කියන මේ කරුණු තුනම එකට සිද්ධ වෙන සමසීසී කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කිසිම තැනක ඔබේ විඥානේ බැසගන්නේ නැහැ. ඔබ නැවත සසරට නොයන කෙනෙක් බවට පත් වෙනවා. සසරට යන්න කැමති නම් එහෙම නොසිතවත් කමන්නේ. ආයි දරුවෝ ලබන්න, දරුවෝ හදන්න, ඉස්කෝලේ යවන්න, අනිත්‍ය බැනුම් අහන වීම බැනුම් අහන ලබන්න, ගුටි කන්න ඒවට කැමති නම් දැන් හිතන විදිහටම හිතුවට කමන්නේ. ඒකෙන් ඉක්මවල යන කැමති නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක ප්‍රතිඵල ලබන්න කැමති නම් අපට මෙහෙම හිතන්න වෙනවා. එහෙම හිතන එක මරණාසන්න මොහොත විතරක් නෙවෙයි පිනොතනේ. බුදුදහමේ කියන විමුක්තිය මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙවෙයි. විමුක්තිය ලැබුණ පස්සේ තවදුරටත් ජීවත් වෙන්න පුළුවන් ධමයක් මේ තියෙන්නේ. අනිත් හැම ආගමකම දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ විමුක්තිය මරණයෙන් පස්සේ කියන්නේ. බුදුදහමෙහි හිත දිනු කරෝතින් දිව්‍ය ලෝකයේ මේ මොහොතේම මනසට ගොඩනගා ගන්න පුළුවන්. ධානය ලැබුවොතින් මේ මොහොතේම බ්‍රහ්ම ලෝකෙ ස්පර්ශ කරන්න පුළුවන්. සමුදේවය දැක්කොතින් මේ මොහොතේම විමුක්තිය ස්පර්ශ කරන්න පුළුවන්. තවදුරටත් තමන්ගේ දරුවන්ක ගෙදරම ජීවත් වෙන්නත් පුළුවන්. මෙන්න මේකයි බුදුදහමෙන් අපට ලබා දෙන වාසිය නිසා බුදුදහම රැක්කයි කියලා ඔබ බය වෙන්න එපා. ඔබේ බඩු මුටු ටික නැති වෙයි, ධනෙ නැති වෙයි. ඔබට ගෙදරින් යන්න වෙයි කියලා ඒව බය වෙන දෙයක් නැහැ. කැලේකට යන්න වෙයි කියලා එහෙම බය වෙන දෙයක් නැහැ. ඔබ දැනටත් වඩා ජීවිතේ ලස්සන කරගන්න. ඔබ ඉන්න නිවස දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් කරගන්න. මුළු ලෝකෙමය තමන්ගේම දරුවන්සේ බලන්න පුළුවන් නුවණක් ඇසක් ඔබ ඇති කරගන්නවා. ලෝකේ හැම දෙනාටම ඔබ පිහිට වෙනවා. ඇයි අපි එහෙම පිහිට වෙන්නට ඕනේ? මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම අපට උදව් කරපු අය. සසර ජීවිතයේදී අපට අම්මලා තාත්තලා වෙලා අපට උදව් කරපු අය. සසරේදී නැතුණත් බලන්න පිනතුනි මේ ජීවිත කාලේ ඔබ අද මෙතෙන්ට එන්න ආපු පාරේ එන්න ඔබ ආපු වාහනේ එන්න කී දෙනෙක් ඔබට උදව් කරලා තියෙද? ඔබ ආපු වාහනේ පේටන බලපත්‍ර අයිතිය තියෙන කී දෙනෙක් ඇද්දනේ? ඒක නිෂ්පාදනවල. ඒ නිෂ්පාදන සොයාගන්න ගිහිල්ලා කරපු පරීක්ෂණ වලින් කී දෙනෙක් අපාගත වෙලත් ඇද්ද දැන් මේ වන විට? ඔබ ආපු පාර ওই මොහොතට ගන්න එක පාර හැදුවද පාර? මුලින් අඩි පාරවල් තියමල ඊට පස්සේ අස්සයෝ ගිහිල්ලා පාරවල් කෙලින් කළා ටික ටිකනේ. ওই හදන සීවස් ගානක් වසර දහස් ගානක් ගිය මිනිස්සු උත්සාහ කළා. ඒ ප්‍රතිඵල ඔබ අද ලබන්නේ. ඒ නිසා ඔබේ ලොකු වගකීමක් තියෙනවා මේ ලෝකයට යහපතක් කරන්න. ඒ යහපත තමයි ඒකාතිකින් ධර්මයේ හැසිරලා මේ දහම ඔබේ දරුවන් ඇතුළු මුළු ලෝකයටම දෙන්නට ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඒක අපතේ යන දෙයක් නෙවෙයි. ඒක ඔබේ ජීවිතයට ලබා දෙන ඉහළම වටිනාකම් බවට පත් වෙනවා. ඉතින් අද මේ මියගිය මෑණියන් සිහිපත් කරන මේ මොහොතෙහි ඔබට මේ මෑණියන්ට දක්වන්න පුළුවන් ලොකුම කෘතඥතාවයක් තමයි මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ තුලින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලයේ මෑණියන්ට අනුමෝදන් කරවීම. ඉතින් ඒ අනුමෝදන් කරන්න පුළුවන් විදියට ශක්තිමත් කුසලයක් ඔබේ සිතේ මේ වෙලාවේ ජනිත වුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ පින තමයි අපි මේ මෑණියන්ට අනුමෝදන් කරවන්නේ. ඉතින් ඒ ආදාහන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා හුඟාකේ මෑණියන්ගේ ගුණ සිහිපත් කළා. ඉතින් මම ඇත්තම එතුමිය පුද්ගලිකව ආශ්‍රය කළ තිබුණේ නැහැ. ඒ ආශ්‍රය කළ දන්න හඳුනන හාමුදුරන්ලා එතුමිය ගැන හුඟා ගුණ කිව්වා. ඉතින් අපි හිතනවා මේ මෑණියන් හොඳ පින්වත් මෑණි කෙනෙක් කියලා. ඉතින් මේ මෑණියන්ගේ පින්තූරය දැක්කමත් ඒ ඇස් දෙක දැක්කම පේනවා පින්වන්ත කරුණාවන්ත අම්ම කෙනෙක් කියන එක. ඉතින් ඔබත් පින්වන්ත ඒ වගේ අම්ම කෙනෙක් ලැබීම
ඉතින් ඔබටත් ඒ අම්ම වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකමයි මේ කරේ කියලා හිතේ සැනසීම ඇති කරගන්න. ඉතින් අද අප මේ ශ්‍රවණය කරපු ධර්මයෙන් ගැටලු එහෙමත් ඔබට අහන්න තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. මේ අද බණෙන් අහපු කරුණ වලින් තා මොන හරි විශේෂයෙන් අහන්න තියෙන දේවල් එහෙම තියෙද ගැටලු එහෙම? සම්පූර්ණ ඇත්තගෙන දැන් මම කාර්ය කෙනෙකුට නර්ස් කෙනෙකුයි එයාගේ හස්බන්ඩ් මෙඩිකල් ගැන දන්නවා. මගේ නෝනයි තව කෙනෙක් කතා කරනවා. මම ඉතින් කතා කරගෙන මම අවුරුදු 80ක් දැන් 80යි වයස. කිසිම බ්‍රේක් ඩවුන් එකක් නැතුව මම දිව්වා. දැන් හැමදාම රැට කතා කරන ඔෆිසර්ට. මට මොකක් හරි ඒක තහුණා මේ වුණා කියලා. ඇයි එහෙම වුනේ? ඉතින් ඒක එහෙම වෙන්නේ නැතුව මම හොඳ බව කැලණි විහාරේ පටන් ගත්තේ. අවංකවම දැන් අපි හාමුදුරුවෝ ඔක්කොම කවුදේ කරනවා. හැමදාම ඉතින් මේ බ්‍රේක් ඩවුන් එක නැතුව එකපාරම ගියා නම් ෂොට් එක ගාවක් ඉතලා හදන්න දැන් මේ විඳින්නේ ඉතින් මනුස්ස ලෝකේ අපි ඉන්නේ නිකන් නෙවෙයි. මෙතන යන එක ලේසියි. යන්නේ අපි කොහටද කියන එකයි ප්‍රශ්නේ ඒකයි. මෙතනින් අපට සමුගන්න පුළුවන්. මෙතනින් අපට වෙන් වෙලා යන්න පුළුවන්. අපි මෙතෙන් කොහටද යන්නේ? ඒක තමයි අපි කියමු අපි මනුස්ස ලෝකෙටම ආවයි කියලා. ඔබතුමා ආයි අපි කියමු මනුස්ස ලෝකෙටම ආවයි කියලා. ඔබතුමා පින් කරපු කෙනෙක්. මනුස්ස ලෝකේ දැන් මේ ආත්ම භාවය ලැබපු සමානම ජීවිතයක් ලබාගත්තේ කියමු. හොඳ අම්ම කෙනෙක්ගේ කුසේ පිළිසිඳගෙන ආයේ ජීවිතය ලබාගත්ත ආයේ මේ මට්ටමට එන්න අවුරුදු කීයක් නම් දුක් විඳින්න ඕනද අපි? මේ ස්ථාරේ ගොඩනගා ගන්න. ඇවිදින්නම මාස 15ක් 18ක් විතර යනවා. අකුරක් වචනයක් කියන්න තව අවුරුදු 2ක් විතර යනවා. අකුරක් ලියන කුරුදු වෙන අවුරුදු 7ක් විතර යනවා. උපාධියක් ගන්න අවුරුදු 20ක් විතර යනවා. විශාල කාලයක අපට ආයේ ජීවිතේ මුලින්ම ගොඩනගා ගන්න වෙනවා. ඔබ අද මිය ගියොත් ඔය දැනට තියෙන දේවල් කවුරුවත් කිසිම ඉන්නේ දෙන්නේ නැහැ. ආයේ බිඳුවේ ඉඳන්ම ආයේ ගොඩනගා ගන්න වෙනවා. මිය ගිහිල්ලා දවසකින් ආයෙ එන්න බලන්න. මගේ ගෙදර ඔය තියෙන ටික මට දෙන්න කියලා ආයි කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඒක තමයි. නමුත් ඉතින් අපට ආයි මේ ලෝකෙට ආවොත් ආයි මුලින් ඉඳන්ම අපට ගොඩනගා ගන්න වෙනවා ඒකයි. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ ලැබිච්ච අවස්ථාව, මේ ධර්මයක් ලැබිච්ච අවස්ථාව අපිට තියෙන අමිල අවස්ථාවක් ඒකයි. ඒක අවුරුදු 80 දී නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 120 දී සමහර අය මහණ වුණා. අවුරුදු 100 දී මහණ වෙච්ච අය ඉන්නවා. අවුරුදු 120 දී රාධාහාමුදුරුවෝ සෝනා මෙහෙණිය අවුරුදු 120 දී මහණ වුණේ. ඒ මහණ වෙලත් අප්‍රමාදීව මේ ධහමේ හැසිරලා සසරින් නික්මුණා. ඇයි එහෙම කළේ? එහෙම කළේ එයාටන්ට නිකන් මැරෙන්න තිබුණා. ආයි සුගතියට එන්නත් තිබුණේ එයාට. නමුත් ඒක නෙවෙයි ගැටලුව. අපි ආවතින් ආයි මුලින් ඉඳන්ම ජීවිතයක් ගොඩනගා ගන්න ඕන. ආයේ එන මොහොතේ අපට මේ වගේ ධර්මයක් නොතිබුණොත්, මේ වගේ වටාපිටාවක් අපට නොතිබුණොත් ආයි අපට මහා දුකකටපත් වෙන වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලැබිච්ච මොහොත ඉක්මව ගන්න එපා කියලා. බුදුහාඳුරන්ගේ වචන වලින් කියනවා නම් උන්වහන්සේ දේශනා කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩය මානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනායකි. හරියට හිස ගිනිගත්තු කෙනෙක්. ඒ හිස ගින්න නිවන එක පැත්තකින් තියලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවන්ත වෙන්න කියලා. සැතකින් පහර ලද්දක මෙන් කවුරු හරි උලකින් ඇන්නොතින් ඒ උල අනින්න කලින් ඇනපුල අයින් කරන කලින් ඒ ලැබෙච්ච සුළු මොහොතෙන් හරි ඉක්මනටම මේ ජීවිතය අවබෝධ කරගෙන සක්කාය දිට්ඨිය දුරු කරන්න මහන්සි වෙන්න කියලා. ඒ තරම් දුර්ලභ අවස්ථාවක් මේ ලැබිලා තියෙන මෙතන අපිට මිස් වුණොත් ආයි මිස් වෙන්නේ ජීවිතය විතරක් නෙවෙයි. මේ බුද්ධෝත්පාද කාලයත් එක්කම අපට අහිමි වෙන්නේ. අන්න ඒකේ දුර්ලභත්වය අවබෝධ කරගත්තු සමහර අය බුදුරජාණන් වහන්සේගේ කාලේ හෙට වෙන දවසේ රාජාභිෂේකයේ තිබෙද්දී අද දවසේ මහණ වුණා. හෙට දවසේ විවාහ මංගල්‍ය තියෙන එක තිබෙද්දී අද දවසේ මහණ වුණා. හෙට දවසේ ගෘහ ප්‍රවේශ මංගල්‍ය තිබෙද්දී ඒක නවත්තලා අද දවසේ මහණ වුණා. මේ තුනම තිබෙද්දී නන්ද කුමාරයා රාජාභිෂේක මංගල්‍යයයි, ගෘහ ප්‍රවේශ මංගල්‍යයයි, විවාහ මංගල්‍යය තුනම හෙට දවසේ තිබෙද්දී අද දවසේ මහණ වුණා. මේ ධර්මයේ වටිනාකම තේරුණොත් ජීවිතය අනිත්‍යයටම වඩා ප්‍රමුඛත්වය දෙන ධර්මයේ හැසිරෙන්න. ඒක තේරෙන්න නම් අපට සසරේ බය තේරෙන්න ඕන. එහෙම නැත්නම් අපි හිතන්නේ අනේ ලෙඩ දුක් හැදෙලිනට වඩා හොඳ ඉක්මනට යන්නේ එක කියලානේ.
බුදුදහමෙම කිසිම අපට එහෙම ඒ පොඩ්ඩක්වත් ඒකට අනුබල දෙන්නේ නැහැ. මේ සසරේ තරම් භයානක තැනක් විදිහට සැලකන්නේ. ඒ නිසා අපට ලැබිච්ච මේ ඊටාම සස්ත්‍රීක ക്ഷേම භූමියක් වගේ මේ ලැබිච්ච බුද්ධෝත්සවද කාලය සහ ඔබට තියෙන බුද්ධිය කියන එක. නුවණ මේ දහමක් කියනකොට ඔබට අහලා තේරුම් ගන්න පුළුවන් කියන්නේ ඔබේ ඉහළම පින මෙතන තියෙනවා. ඔබේ ඇස් දෙක නොපෙනී ඉන්න පුළුවන්, ඇඟේ ලොකු බරපතල රෝගයක් තියෙන පුළුවන්, ආර්ථික දුෂ්කරතා තියෙන පුළුවන්, ළමයන්ගේ අකීකරුකම් තියෙන පුළුවන්. මේ මොනව තිබුණත් ඒ කිසිම දෙයක් ඔබට ගැටලුවක් නෙවෙයි. ඔබ ලොකුම ගැටලුව ඉක්මවල තියෙන ඔබට හොඳට කන් දෙක ඇහෙනවා. මේ කියන දේ හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ පාරමිතා සම්පූර්ණයි කියලා කියන්නේ. ඔබ පිනේ ඉහළම මට්ටමින් ඉන්නේ. ඔබ ගැන මොනවයි කල්පනා කරලා. අන්න ඒ විකසිත වෙච්ච සූර්යාලෝකයෙන් විකසිත වෙන්න තියෙන මලක් වගේ තියෙන ඔබේ බුද්ධියට ඔබ ඉහළම වටිනාකම දෙන්නට ඕන. ඒ බුද්ධිය නැමැති පොහොට්ටුව මේ සද්ධර්මයේ නැමැති සූර්යාලෝකයෙන් අපි විකසිත කරගන්නට ඕන. එහෙම වුණොත් ඔබ ඒ මහනෙල් මල, ඒ නෙළුම් මල මේ සමාජය නැමැති කුසුමේ පිපුණොතින් ඔබ අනිත් කෙලෙස් තියන අය මැද හිටියත්, රාග, ద్వේෂ, මෝහ මැද අයගේ හිටියත් ඔබ අර විලේ මඩෙන් ඉක්මලා ඉන්න, මලෙන් ඉහළට ඇවිල්ලා ඉන්න නෙළුම් මල වගේ සුවඳවත් ඒ මඩෙහි ජලෙහි නොගෑවි ඉන්න මලක් වගේ ඔබට මේ සමාජය නැමැති විලෙහි ඒ සමාජයේ තියෙන කෙලෙස් ස්පර්ශ නොකර ඔබට විරාගීව, නික්ලේශීව, සුවඳවත්ව මලක් වගේ ඉන්නට පුළුවන් මාර්ගය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඉතින් මේ මගේ යන්නට අපි හැමදෙනාම දිනෙන් දින අප්‍රමාදීව කටයුතු කරමු. මේ සම්බුද්ධ ශාසනය තුළ අප්‍රමාදීව පිළිවෙත් පුරන්නට මේ උතුම් කුසලයක් අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ පින්කම කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වන මීට දින කිහිපයකට කලින් මිය ගිය නන්දා රාජපක්ෂ විජේතුංග මහත්මිය ආදරණීය මෑණියන් මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් හැකි වෙනත් ඥාතින් වෙත්නම් ඒ හැමදෙනෙක්මත් මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කමට ඊටාම ශ්‍රද්ධාවෙන් කැපවීමෙන් සහභාගී වෙලා මේ පුරා පැයකට අධික කාලයක් ධර්ම ශ්‍රවණය කළ පින්තුන් හැමදෙනාගේම නමින් මිය ගිය මේ ආත්ම විතරක් නෙවෙයි මුළු සසර ගමනේදීම අපට උදව් උපකාර කළ මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සිටින සියලු ඥාතීහුද ඒ වගේම මේ විශ්වයේ කොතැනක හෝ පින් අපේක්ෂාවකින් සත්‍යයක් සිටින්නම් ඒ හැමදෙනාමත් අප විසින් ඊටාම පිරිසුදු සිතින් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම මානසිකාරය ඇති කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් කුසල ඵලය ඒ හැමදෙනාම අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්වත් අනුමෝදන්ව ඔබ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පංචශීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල හේතුවෙන් පින්තුන් හැම දිනාටම
මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.